සුබ දවසක් සියලු දෙනාටම. අපි ආරම්භ කළ 21 වන සතවර්ෂයේ සඳහා ගුරු භූමිකාව පිළිබඳව දේශන මාලාවේ තවත් එක් දේශනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහි අද දේශන ආරම්භ කිරීම සඳහා මම ඊටාම් ගෞරවයෙන් ආරාධනා කරනවා දේශමාන්‍ය ආචාර්ය අයල්ගිනිගේ මැතිණියට. වර්ෂ 2020ක් වූ ජූලි මාස 19 වන ඉරු දින අප මේ සූදානම් වන්නේ 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනය වෙත අධ්‍යාපනික පිරිස් ගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනක 7 වන සැසිය ආරම්භ කරන්න. වෙනදා වගේම අද සැසියට සහභාගී වන ඔබ සැමටත් අධ්‍යාපනයේ නව ප්‍රවණතා කිහිපයක් හඳුනගන්න අවස්ථාව ලැබේවි. පසුගිය සැසියේ බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය ගැන අප දීර්ඝ වශයෙන් කතා කළා. අවශ්‍ය කරුණු සිහිපත් කර ගැනීම, ඒ කියන්නේ රිමෙම්බරින්, හා එම කරුණු තේරුම් ගැනීම, අන්ඩර්ස්ටෑන්ඩින් නම් වූ පහළ මානසික හැකියා දෙක අපි ඒවට කියනවා lower order mental skills කියලා. ඒ හැකියා දෙක සංවර්ධනය කරගන්න රෙක්ස් හියර් නැමැත්තෙක් වර්ෂ 2013 දී යෝජනා කර තිබෙන පියවර 4 බැගින් ඇතුළත් ගමන් මාවත දෙක අප හඳුනාගත්තා. කරුණු පිළිබඳ දැනුම, සංකල්ප පිළිබඳ දැනුම, ක්‍රම පිළිවෙත් පිළිබඳ දැනුම හා අධිප්‍රජානනය පිළිබඳ දැනුම ලෙස හඳුන්වා තිබෙන දැනුම් මාන 4 ඔස්සේ තමයි ප්‍රජානන ක්‍රියාවලියේ මේ මාන විකාශය කර තිබෙන්නේ. අපි දැන් පළවෙනි මානසික හැකියාවට යනවා. අවශ්‍ය කරුණු සිහිපත් කර ගැනීම. ඒකේ පියවර දෙක අපි බලමු. පෙළ ගැස්වීම, ලිස්ටිං. දිගු කාලීන මතකයේ සමග ගලපා අවශ්‍ය දේ හඳුනා ගැනීම. ඒකට කියනවා අපි recognizing. එම කරුණු සිහිපත් කර ගැනීම, recalling. හා මතක තබා ගැනීමේ උපාය මාර්ග හඳුනා ගැනීම, identifying. අන්න ඒවා තමයි අවශ්‍ය කරුණු සිහිපත් කර ගැනීම යටතේ මා සඳහන් කර පියවර 4. හඳුනා ගැනීම හා සම්බන්ධ පද දෙකක් මේ පදවලට ඇතුළත් බව ඔබ දකින්න ඇති. හඳුනා ගැනීම හා සම්බන්ධ පද දෙකක්. එකක් තමයි මතක තබා ගැනීමේ උපාය මාර්ග හඳුනා ගැනීම. අනිත් එක තමයි දිගු කාලීන මතකයේ සමග ගලපා අවශ්‍ය දේ හඳුනා ගැනීම. මින් පළමු පදය. මොකද පළමු පදය? දිගු කාලීන මතකයේ සමග ගලපා අවශ්‍ය දේ හඳුනා ගැනීම. යමක් සමග ගලපා සිදු කරන හඳුනා ගැනීමක්. ඉංග්‍රීසියෙන් මේට කියන්නේ recognize කියලා. පොතක් පතක් කියවලා හෝ යමක් නිරීක්ෂණය කරලා හෝ ගැටලුවක් විමසලා හෝ ඍජුව සිදු කරන හඳුනා ගැනීමකුත් තියෙනවා. ඉංග්‍රීසි භාෂෙන් මේක හඳුන්වන්නේ identify කියලා. එහෙනම් ඉංග්‍රීසියෙන් අදහස් ඉදිරිපත් කරන විට මේ ආකාරයේ පද දෙකක් තිබුණත් සිංහල භාෂාවේදී මේ සඳහා අපට තියෙන්නේ හඳුනා ගැනීම කියන තනි පදය පමණයි. එතකොට අර කරුණු 4 යටතේ දෙවෙනි කාරණාව වශයෙන් අපි කිව්වා දිගු කාලීන මතකයේ සමග ගලපා අවශ්‍ය දේ හඳුනා ගන්න. අවසාන කාරණේ වශයෙන් කිව්වා මතක තබා ගැනීමේ උපාය මාර්ග හඳුනා ගන්න. අර මුලින් කියපු හඳුනා ගැනීම ගලපලා කරන හඳුනා ගැනීමක් නිසා ඒක recognize ඉංග්‍රීසියෙන්. පසුව කියන හඳුනා ගැනීම ඍජු හඳුනා ගැනීමක් නිසා ඒක identifying කියලා අපි සඳහන් කරනවා. මොකද සිංහල භාෂාවේ වචන දෙකක් නැහැ මේ හඳුනා ගැනීම දෙක වෙන් කර දක්වන්න. ආවර්ජනය කරගත් කරුණු තේරුම් ගැනීමේදීත් මේ පියවර 4ක් පසු කරන බව ඔබ පසුගිය සැසියේදී දැනගත්තා. ආවර්ජනය කියන්නේ පහළ මානසික හැකියාව දෙකෙන් දෙවන්නේ. එහෙනම් ආවර්ජනය කරගත් කරුණු තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අර දෙවෙනි මානසික හැකියාව. එහෙනම් එතෙන්ට එන්නත් පියවර 4ක් පසු කරන බව අපි පසුගිය සැසියේදී කියලා දුන්නා. සිහිපත් කරගත් කරුණු කෙටියෙන් ඉදිරිපත් කිරීම. සමරයිසිං. වර්ගීකරණය. ක්ලාසිෆයිං. පැහැදිලි කිරීම. ක්ලැරිෆයිං. හා පුරෝකතනය.
ප්‍රෙඩික්ටිං යනුවෙන් අප එදා මේවා නම් කළා. අප පසුගිය සැසියේදී සලකා බැලුවේ ප්‍රජානන ක්‍රියාවලියේ මේ මාන දෙක පමණයි. ප්‍රජානන ක්‍රියාවලිය හා සම්බන්ධ තවත් මාන 4ක් තියෙනවා. ඔක්කොම මාන 6යි. එදා දෙකක් බැලුවා, තව 4ක් තියෙනවා. මේවා අප හඳුන්වන්නේ ඉහළ මානසික හැකියාව වශයෙන්. higher order mental skills. මෙම මාන හඳුනා ගැනීමට පෙර බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය හඳුන්වා දෙන රූප සටහන් කිහිපයක් වෙත අපි අපේ අවධානය යොමු කරමු. පරණ රූප සටහන් කිහිපයක් තියෙනවා, අලුත් රූප සටහනකුත් තියෙනවා. අපි ඒවට යොමු වෙලා මේ දැන් කියපු කරුණු, එදා කියපු කරුණු නැවත සීගන්ව ගන්න බලමු. එතකොට බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය, Bloom's taxonomy of learning objectives. එයට තියෙනවා මුල් පද original terms, අලුත් පද new terms. මේ පළමු වර්ගීකරණය තමයි මේ ඉදිරිපත් වෙන්නේ. නාම පද තියෙන්නේ පහලින් ඉහළට යනවා. knowledge දැනුම, comprehension අවබෝධය, application භාවිතය, analysis විශ්ලේෂණය, synthesis සංශ්ලේෂණය, evaluation ඇගීම. පහළ හැකියාව දෙක දැනුම හා අවබෝධය පහළ මානසික හැකියාව වශයෙන් තමයි නම් කරලා තිබුණේ. දැන් නාම පද දිහා බැලුවොත් අපිට පේනවා පදවල වෙනසක් ඇති වෙලා තියෙනවා. මේකේ ව්‍යුහයේ වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අවධාරණය කරන කාරණාවල වෙනසක් ඇති වෙලා තියෙනවා. මේ කාරණා මම දීර්ඝ වශයෙන් පසුගිය සතියේ කතා කළා. knowledge වෙනුවට අලුත් පදයක්, ආවර්ජනය කර ගැනීම, remembering කියලා අපි එක හැඳින්වුවා. මොකද knowledge කියන්නේ දැනුම උපදවන ක්‍රියාවලියක් නෙමෙයි. චින්තන ක්‍රියාවලියක ඵලය දැනුම කියන්නේ. ඒක නිසා දැනුම කියන වචනේ අතහැරලා චින්තන ක්‍රියාවලිය හා සම්බන්ධ වචනයක් remembering මතකයේ නගා ගැනීම, ආවර්ජනය කියන වචනය පාවිච්චි කරන්න ගත්තා. comprehension වෙනුවට understanding, මේ වචන වල අර්ථයේ ලොකු වෙනසක් නැහැ. ඔන්න ing පද වලින් ඉවර කරනවා ඔක්කොම. application වෙනුවට applying භාවිත කරනවා. analysis වෙනුවට analyzing විශ්ලේෂණය කරනවා. ඊළඟට view වෙනසක් ඇති වෙලා තියෙනවා. පද මාරු වීමක් ඇති වෙලා තියෙනවා. evaluating පහලට ගිහිල්ලා synthesis උඩට යනවා. හැබැයි synthesis සඳහන් කළා නෑ. අපි එදා පැහැදිලිව කිව්වා මේ synthesis තියෙන්නේ creating ඇතුළේ කියලා. එහෙනම් creating ඇතුළේ තියෙන වැදගත්ම පදේ තමයි synthesis. මේ තමයි බ්ලූම්ගේ සංශෝධිත අරමුණු වර්ගීකරණය. මේ අරමුණු වර්ගීකරණය තවත් දියුණු කරන්න බොහෝ අය උත්සාහ අරන් තියෙනවා. here 2012 Center for Excellence in Learning දියුණු කරන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඒතර මෙයා මොකද කරලා තියෙන්නේ? ඔබට පේනවා කොටු 6ක්. මේ දිගටම තියෙන මේ කොටු 6ක් තියෙනවා. මේ පැත්තට කියන්නේ ප්‍රජානන ක්‍රියාවලි මානය කියලා කියනවා. ඒක තමයි මේ පළවෙනි කොටුව ආවර්ජනය කර ගැනීම. understand මතක තේරුම් ගැනීම, නැත්නම් අවබෝධ කර ගැනීම, apply භාවිත කිරීම, analyze විශ්ලේෂණය කිරීම, evaluate ඇගීම සහ උඩින්ම තියෙන්නේ create නිර්මාණකරණය. මේ අනිත් පැත්තට තියෙන හතර බැගි. මේ හතර ඔස්සේ තමයි අර මුල් මාන 6 සංවර්ධනය වෙන්නේ. මේ පහළම තියෙන්නේ factual knowledge dimension. knowledge dimensions නැත්නම් දැනුම් මාන 4ක් තියෙනවා. පහළින්ම තියෙන්නේ කරුණුමය දැනුම. සංකල්පීය දැනුම ඊළඟට conceptual knowledge, procedural knowledge, ක්‍රමපිළිවෙත් පිළිබඳ දැනුම, metacognitive knowledge, අධිප්‍රජානනය පිළිබඳ දැනීම. එහෙනම් අපි remember ගත්තොත් ඒ remember කියන එක සංවර්ධනය කරන්නේ මෙන්න මේ කොටු හතර ඔස්සේ. ඒක තමයි මම අර මුලින් ඔබට කිව්වේ ඉස්ලාම ලයිස්ට් කරනවා. ඊළඟට දිගු කාලින මතකයත් එක්ක ගලපලා හඳුනා ගන්නවා, රෙකග්නයිස් කරනවා. ඊළඟට ඒ හඳුනාගත්ත කරුණු මතකයට නගා ගන්නවා, රිට්‍රීව් කරනවා, රිකෝල් කරනවා. ඊට පස්සේ ඒ සිතීමේ ක්‍රියාවලිය අපි කොහොමද සිතුවේ? අන්න ඒක හඳුනා ගන්නවා. ඒක තමයි මේ ඉහළින්ම තියෙන අධිප්‍රජානන හැකියාව. එතකොට සිතීම සම්බන්ධව යමක් කරන්න පොදු ක්‍රම තියෙනවා. ඒ වගේම එක එක්කෙනා භාවිත කරන ක්‍රම තියෙනවා. අධිප්‍රජානන හැකියාව කියන්නේ මේ පොදු ක්‍රම තම තමන් භාවිත කරපු ක්‍රම තමන්ම හඳුනා ගැනීම. තමන් හිතන හැටි තමන්ම හඳුනා ගන්නවා. දැන් අපි ඊළඟට
අන්ඩර්ස්ටෑන්ඩ් කියන තැනට එනවා. තේරුම් ගැනීම කොහොමද ඒක සංවර්ධනය වෙන්නේ? ඒත් පියවර 4ක් ඔස්සේ. මේ පතුලේ තිබුණේ පහළම එක සමරයිස්. ඒතර අපි අර අවබෝධ කරගත් කරුණු අපි කෙටියෙන් අපේ වචනෙන් කියනවා. ඊළඟට ක්ලාසිෆයි වර්ග කරනවා. ප්‍රධාන කාණ්ඩ යටතේ අනු කාණ්ඩ එකතු කරනවා. ඊළඟට ක්ලැරිෆයි අපි උදාහරණ දීලා එහෙම නැත්නම් ආකෘති නිර්මාණය කරලා ඒ අපි අවබෝධ කරගත් කරුණු අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ උඩම තියෙන්නේ අවසානයේදී ප්‍රෙඩික්ට් කියන එක. පුරෝකතනය. ඉතින් අපිට පුළුවන් තිබෙන තත්ත්ව වෙනස් නොවී තිබුණොත් අනාගතයේ මෙන්න මේ තත්ත්වය ඇති වෙනවා කියන්න පුළුවන්. ඒ වගේම ආපස්සට ගිහිල්ලා අපිට මග හැරුණු යමක් තියෙනවා නම් ඒවා ගැන හොයන්නත් පුළුවන් මේ පුරෝකතන හැකියාව තියෙනකොට. يعني ප්‍රස්තාර වලින් මේක කරන්නේ එක්ස්ට්‍රපොලේෂන් ඉන්ටර්පොලේෂන් කියලා මම එදා හඳුන්ලා දුන්නා. පස්සට ගිහිල්ලා මග හැරුණු කරුණු හොයන්නත් පුළුවන්. ඉස්සරහට ගිහිල්ලා අනාගතයේ වෙන්න තියෙන දේවල් හොයන්නත් පුළුවන්. ඒ වගේ මේ අනික් කරුණුත් විකාශය වෙලා තියෙනවා. මම වෙනත් කොටුවකින් ඒක පස්සේ පෙන්නන්නම්. මේ apply කියන එක ආයිත් මාන 4ක් ඔස්සේ ගිහින් තියෙනවා. ඊළඟට විශ්ලේෂණය කියන ඇනලයිස් කියන එකත් මාන 4ක් ඔස්සේ ගිහින් තියෙනවා. ඇගීව ඉවැලුවේට් කියන එකත් මාන 4ක් ඔස්සේ ගිහින් තියෙනවා. උඩම තමයි නිර්මාණකරණය තියෙන්නේ. ඒකත් සංවර්ධනය වෙලා තියෙන්නේ මේ දැනුම් මාන 4ක් ඔස්සේ. දැන් මෙන්න මේ කොටු ටික මෙතන තියෙනවා කොටු 24ක්. මේ කොටු 24 පිළිබඳ රූප සටහනකුත් මම ඔබට තව පොඩ්ඩකින් ඉදිරිපත් කරනවා. මේ තමයි ඒ රූප සටහන. එතකොට මේ තියෙන්නේ අර දැනුම් මාන 4 නම් ෆැක්චුවල්, කන්සෙප්චුවල්, ප්‍රොසීඩියර්, මෙටාකොග්නිටිව්. මේ තියෙන්නේ ප්‍රජානන ක්‍රියාවලියේ මාන 4. R අකුර රිමෙම්බරින්, U අන්ඩර්ස්ටෑන්ඩින්, AP applying, AN analyzing, E evaluating, C creating. මේ අපි කතා කරපු ටික. list, recognize, recall, identify. ඊළඟට අවබෝධය යටතේ summarize, classify, clarify, predict. සාරාංශ කරනවා, වර්ග කරනවා, පැහැදිලි කරනවා, පුරෝකතනය කරනවා. ඊළඟට මෙතන. දැන් එතකොට අපි පුරෝකතනය කළා යම් අදහසක් තෝරගත්තා. ප්‍රතිචාර දක්වනවා ඒ තෝරගත්ත අදහසට. ප්‍රතිචාර දක්වන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අපි මේ හඳුනගෙන තේරුම් ගත්ත කරුණු මතු කරලා ආවර්ජනය කරලා අවබෝධ කරගත් කරුණු දැන් යොදවන්න යන්නේ. එහෙනම් ඒ සඳහා සුදුසු අවස්ථාවක් එන්න ඕනේ. එවැනි අවස්ථාවක් ආවම අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. රෙස්පොන්ඩ් කරනවා කියන්නේ ප්‍රතිචාර දක්වනවා. ඊට පස්සේ ඒ අදහස ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්නවා. අපිට පුළුවන් උපදෙස් දෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලයක් එක්ක වැඩේ කරනවා නම් එයාට උපදෙස් දෙන්න පුළුවන්. ප්‍රොවයිඩ් කියන්නේ දීමක්. ඊට පස්සේ අපි දන්නා හුරු පුරුදු පරිසරයක ඒ අදහස ක්‍රියාවට නගනවා. ඒ ක්‍රියාවට නගනවා කියන්නේ carry out. එසේ ක්‍රියාත්මක කරනකොට අපට යම් යම් වැදගත් දේවල් හොයාගන්න පුළුවන් වෙනවා. අපි හිතමු අපේ ශක්තියක් අපි හොයාගත්තා. අන්න ඒ ශක්තිය අපි ළඟට භාවිත කරනවා. ඊට පස්සේ මේ use කියන්නේ භාවිත කරනවා. මේ භාවිත කිරීමත් එක්ක තවත් කරුණු 4ක් දැන් මේ ක්‍රියේට් කරන පැත්තයි මේ use, deconstruct, reflect, create කරන පැත්තයි තමයි මම මේ එකට ගලපන්න යන්නේ. එතකොට මේ ක්‍රියේට් කරන එක යටතේ මුලින්ම ජෙනරේට් අදහස් උත්පාදනය කරනවා. ඊළඟට assemble ඒව ඒක රාශි කරනවා. ඊට පස්සේ පිළිසැලසුම් කරනවා. ඩිසයින් කියන්නේ ක්‍රියේට් එන්නේ ඊළඟට. එතකොට ඒවා සම්බන්ධ වෙන හැටි තමයි මේ පේන්නේ. දැන් අපි භාවිත අවස්ථාවකට ආවා. ඒක භාවිත කරනකොට අපි දැන් ආවර්ජනය කරලා අවබෝධ කරගෙන සුදුසු අවස්ථාවකට ගලපගෙන අපි දැන් භාවිතයකට ගිහින් ඉන්නේ. ඒ භාවිත කරනකොට ඔන්න ජෙනරේට් වෙනවා. අලුත් අදහස් උත්පාදනය වෙනවා. අලුත් අදහස් උත්පාදනය වෙනවා, ජෙනරේට් වෙනවා. ඊට පස්සේ මේ ජෙනරේට් වෙන අදහස් අපි කඩා බලනවා. මේක අපි කුඩා කාලේ ඉඳන් කරපු දෙයක්. සෙල්ලම් බඩුවක් අපේ අතට ලැබුණා. අපි ඒක කඩලා බලලා ඉගෙන ගන්න බැලුවා. කුතුහලය නිසා මේක කරන්නේ. එහෙනම් උත්පාදනය කරන අදහස් අපි ඩීකන්ස්ට්‍රක්ට් කරනවා. ඒවා හැදුනේ කොහොමද? ඒවා කොටස් වලට වෙන් වුනේ කොහොමද? වෙන් කළ හැක්කේ කොහොමද කියලා හොයලා බලනවා. ඊට පස්සේ ඒ කොටස් assemble කරනවා. assemble කරනවා කියන්නේ නැවත එකතු කරනවා. ඊට පස්සේ එකතු කරලා බලනවා මේ රිෆ්ලෙක්ට් කරනවා. ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂණය කරලා බලනවා. මේ සිදුවෙච්ච දේවල් සියල්ලම දෙස
ආපස්සට හැරිලා හිතලා බලනවා. ඒ කරනකොට අපිට පිරිසැලසුම් කරන්න යමක් ක්‍රියාපිළිවෙතක් සකස් කරන්න අවශ්‍ය ඒ ඥාණය ලැබෙනවා. පිරිසැලසුම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ පිරිසැලසුම අපි උස්සේ තමයි නිර්මාණ අදහස් බිහි කරන්නේ. ක්‍රියේටිව් අයිඩියාස් බිහි කරනවා. මේ ක්‍රියේටිව් අයිඩියාස් බිහි වුණාට වැඩක් නැහැ. ඒවා ඔස්සේ ගිහින් අපි නව නිර්මාණ බිහි කිරීම අවශ්‍ය වෙනවා. අපි ඉනෝවේට් කිව්වේ ඒකට. නව අදහස්, නව නිර්මාණ බිහි කරනවා. අපි ඒකට කියනවා කාරණා දෙකක් අපි කිව්වා invention and innovation කියලා. එතකොට තියෙන යමක් අලුත් කරන්න පුළුවන්. ඒක innovation. අලුතෙන්ම දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක invention එකක්. එහෙනම් මේ නිර්මාණ අදහස් මතුවුණයින් පස්සේ අපිට දෙපැත්තකට යන්න පුළුවන්. තියෙන දෙයක් අලුත් කරන්න, innovation එකකට යන්න පුළුවන්. අලුත් දෙයක් උත්පාදනය කරන්න, invention එකකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් අපි කරේ මේ මෙටාකොග්නිටිව් කියන මේ ඉහළම දැනුම් ක්ෂේත්‍රයේ දැනුම් මානයේ තියෙන මේ use, deconstruct, reflect, create කියන අදහස් හතර මේ අනිත් පැත්තේ තියෙන. يعني ප්‍රජානන හැකියා මානයේ තියෙන මේ create කියන එක යටතේ තියෙන අවස්ථා හතර උත්පාදනය, ඒකරාශී කිරීම, පිරිසැලසුම් කිරීම, නිර්මාණකරණය කියන මේ හතරත් එක්ක ගලපලා අපි මේ නව නිර්මාණ වෙත යන හැටි ගැන ඔබට අවබෝධයක් දුන්නා. ඊට අතිරේකව මේ විශ්ලේෂණය කියන එක සංවර්ධනය කරන්නට නම් අපි යමක් තෝරගන්න ඕනේ. ඒ තෝරගත්ත දේ ඩිෆරෙන්ෂিয়েට් කරනවා කියන්නේ ඒකේ තියෙන කොටස් පුංචි පුංචි කොටස් අපි දැක ගන්න ඕනේ. සමස්තය හැදෙන්න දායක වෙච්ච පුංචි කොටස්. ඊට පස්සේ ඒවන් එකතු වෙලා තියුනේ කොහොමද කියලා දකින්න ඕනේ. ඉන්ටිග්‍රේට් මේ පොඩි කොටස් මෙහෙමයි එකතු වෙලා තියුනේ. ඒක අපිට කඩලා අපි හොඳට පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරලා ඒ අදාළත්වය වගේ දේවල් අපි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කරන්න ඕනේ. කරපු හැම දෙයක් ගැනම ප්‍රත්‍යවේක්ෂණය කරන්න ඕනේ. ඒ අනුව අපිට පුළුවන් වෙනවා අලුත් අදහස් උත්පාදනය කරලා ඒවා ඒකරාශී කරලා සුදුසු පිළිසැලසුම් වලට ගිහිල්ලා ඒ ඔස්සේ කටයුතු කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. අර කලින් ඉදිරිපත් කළ රූපසටහනේ කොටු 24 නියෝජනය කරා. මේ පැත්තට 4ක් තියෙනවා. මේ පැත්තට 6ක් තියෙනවා. 6වරක් අතර 24යි. අපි කලින් කරපු ඒ කොටු වල තිබිච්ච කාරණා මේ කොටු 24 නම් කරලා තිබුණේ ඒ නම් ටික තමයි මම අර පසුව ඉදිරිපත් කරපු කොටුවෙන් ඔබට පෙන්වලා දුන්නේ. හොඳයි එහෙනම් දැන් ඒ අදහස් ටික ලැබුණා. දැන් මම ඒ ටික නැවත ඔබට ඉදිරිපත් කරන්නම්. පළමු මාන දෙක ගැන දැන් කතා කරන්නේ නැහැ. මම ඒක ආරම්භයේදීම කතා කළා. පසුගිය සතියේදී කතා කළා. ප්‍රජානන ක්‍රියාවලියේ පළමු මාන දෙක ආවර්ජනය හා අවබෝධය කියන තේරුම් ගැනීම කියන මාන දෙක. අපි දැන් බලමු සිහිපත් කරත් දැන් අප තුන්වෙනි එකට යමු. සිහිපත් කර තේරුම් ගෙන තිබෙන තොරතුරු කිසියම් අවස්ථාවක් සඳහා යොදා ගැනීම තමයි මේ තුන්වෙනි අවස්ථාව. අපි ඒකට ඉංග්‍රීසියෙන් apply කියලා කිව්වා. අපි සිහිපත් කරගත්තා, ආවර්ජනය කරගත්තා. එහෙනම් ඒ සිහිපත් කරලා ඊට පස්සේ තේරුම් ගත්තා, understand කරා. දැන් ඒ අදහස් යොදා ගැනීම තමයි අපි මේ කරන්න යන්නේ. මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ යමකට ප්‍රතිචාර දැක්වීමෙන්. මම ගෝ respond. එතකොට ඒ දැනුම යොදන්න අවස්ථාව අපේ ජීවිතේ එනවා. එහෙනම් අපි එවැනි අවස්ථාවක් අහම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි respond කියලා කිව්වේ. ඊළඟට මේ සඳහා ඕනෑ කරන පසුබිම සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. පිරිසක් සමග වැඩ කරනවා නම් ඒ අයට අවශ්‍ය උපදෙස් ලබා දීම. provide advice. සිදුසුණක් ලෙස සලකන්න පුළුවන්. ඔන්න provide කියන පදේ. අර සංවිධානය හදාගන්නකොට අපිට යම් දේවල් ලබා දෙන්න සිදු වෙනවා. එහෙනම් උපදෙස් එකක් provide advice. මින් අනතුරුව අප කළ යුත්තේ අපේ අවධානය යොමු වී තිබෙන කාර්ය හුරු පුරුදු පරිසරයක ක්‍රියාවට නැගී. මේ දැනුම යොදන්න අවස්ථාවක් අපි තෝරගත්තා. ඒකට ප්‍රතිචාර දැක්වුවා. ඒකට අවශ්‍ය සංවිධානය ගොඩනැගුවා. දැන් අපි හුරු පුරුදු පරිසරයක ඒක ක්‍රියාත්මක කරනවා. මේදී අපට යම් යම් දේ හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. අපි හිතමු අපේ ශක්තියින්ට ගැලපෙන ක්‍රම ශිල්පයක් අපි හඳුනාගත්තා කියලා. එහෙමනම් ඒ භාවිත කරන්න දැන් අපට අවස්ථාව තියෙනවා. යොදා ගැනීම. අපි හඳුනාගත්ත යමක් දැන් අපි පාවිච්චි කරලා බලනවා. මෙසේ දැනුම භාවිත කිරීම
නව අදහස් උත්පාදනය සඳහා අපට අවස්ථාව ලබා දෙනවා. ජෙනරේට් කිව්වේ ඒකට. අප අතට පත්වන විවිධ දේ කඩමින්, ඒ කියන්නේ ඩීකන්ස්ට්‍රක්ට් කරමින් ඒවා නැවත ඒකරාශී කිරීමේ කුතුහලය. ඒකරාශී කරනවාට කියන්නේ assemble කරනවායි කියලා. මේ කුතුහලයක් තියෙනවා. මේ කුතුහලය අප වඩවා ගත්තේ කුඩා කාලෙදී. අප අතට පත්වෙන දේවල් කැඩුවා, ඩීකන්ස්ට්‍රක්ට් කරා, ඒවා නැවත එකතු කරන්න බැලුවා, assemble කරන්න බැලුවා. මේ වගේ කුතුහලයක් අපිට පුංචි කාලේ ඉඳන්ම තිබුණා. අප ගොඩනගන නව අදහස් සම්බන්ධවද අප මෙසේම කටයුතු කරනවා. මෙවැනි අවස්ථාවලදී අප අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි ප්‍රත්‍යවේක්ෂණය. තව වැදගත් වචනයක්. මේ අලුත් වචනයක් 21 වෙනි සතවර්ෂයේ මතුවෙන වචන. ඉංග්‍රීසියෙන් කියනවා මේකට රිෆ්ලෙක්ට් කරනවා කියලා. මොකද්ද මෙහිදී කරන්නේ? මෙහිදී අප ආපස්සට හැරිලා අප කළ කී දේ විමසලා බලනවා. හරියට කළ දේ වගේම වැරදියට කළ දේත් අපට හමු වෙනවා. අපි ඒව හඳුන ගන්නවා. අපි ඒ අත්දැකීම් අපේ ශක්තියින් වැඩි දියුණු කර ගැනීම සඳහාත් දුර්වලතා ජය ගැනීම සඳහාත් අපි යොදා ගන්නවා. අන්න එහෙනම් මේ රිෆ්ලෙක්ෂන් එකේ ගැන තොරතුරු කිව්වේ මේක ගුරුවරුන්ට වැදගත් වෙන අවස්ථාවක්. අපි පාඩමක් කරලා ඉවරනයින් පස්සෙත් අපි ප්‍රතිවේක්ෂණයක දෙන්න ඕනේ. ආපස්සට හැරලා බලන්න ඕනේ. අපට හරි ගිය තැන් මොනවද? වැරදුණු තැන් මොනවද? හරි ගියා නම් ඇයි හරි ගියේ? වැරදුනා නම් ඇයි වැරදුනේ? එහෙනම් ඊළඟ දවසේ මේ හරියට කරපු දේවල් වඩාත් හොඳින් කරන්න. වැරදි සිදුවෙන ඒවා නිවැරදි කරගන්න මේ ප්‍රත්‍යවේක්ෂණය අපට උදව් කරනවා. එහෙනම් මේ සියල්ල ඊළඟ පියවරට අදාළ ක්‍රමපිළිවෙත් පිළිසැලසුම් කරණය සඳහා හොඳ පදනමක් අපට ලබා දෙනවා. පිළිසැලසුම් කරණය කරනවා කියන්නේ ඩිසයින් කරනවා. එතකොට ඒ පිළිබඳව අපි යම්කිසි රටාවක් සටහනක් සකස් කරගන්න ඕනේ. එහෙනම් ක්‍රමපිළිවෙත් පිළිසැලසුම් කරණය සඳහා හොඳ පදනමක් තමයි අපට ලැබෙන්නේ. මෙසේ අප ගොඩනගන පිළිසැලසුම් ඔස්සේ අප නව අදහස් නිර්මාණය කරනවා. ඔන්න ක්‍රියේට් කරනවා. creating new ideas. තොර නිර්මාණ අදහස්, creative ideas අප ළඟ දැන් තියෙනවා. මේ නිර්මාණ අදහස් තමයි අපව නවීකරණයට යොමු කරන්නේ. නවීකරණය ඉනෝවේට් කියලා කියනවා. අපි නවීකරණයට යොමු කරන්නේ මේ නිර්මාණ අදහස්. මා මේ විස්තර කරන්නේ භාවිතය, විශ්ලේෂණය, ඇගීම හා නිර්මාණය කියන ඉහළ ප්‍රජානන හැකියා හතරෙහි අති ප්‍රජානනය හා බැඳෙන උච්චතම අවස්ථා හතර. උච්චතම අවස්ථා හතර. නිර්මාණ කරන පියවරේ සංවර්ධන අවස්ථා හතර සමග ගලපා බැලීම. අපි මේ කරන්නේ ඒ අවස්ථා හතර සමග ගලපලා බලනවා. මොනවද අපි ගලපන්නේ? ඉහළ ප්‍රජානන හැකියා හතර. ඒ කියන්නේ මොනවද? භාවිතය, විශ්ලේෂණය, මේ ඉහළ හතර භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම. ඒ හතරෙහි අධි ප්‍රජානන හැකියා හතර. ඒකට අදාළ අධි ප්‍රජානන හැකියා හතර. උච්චතම සංවර්ධන අවස්ථා හතර තමයි භාවිතය, බිඳ දැමීම, ප්‍රත්‍යවේක්ෂණය හා නිර්මාණය කියන අවස්ථා හතර. එතකොට මෙතන තියෙන use, මේ use කියන එක මෙතන තියෙන්නේ. භාවිතය, බිඳ දැමීම, deconstruct මෙතන, ප්‍රත්‍යවේක්ෂණය මෙතන, reflect හා නිර්මාණය මෙතන. ඒ මොනවද? මේ හතරේ. ඒ කියන්නේ ඉහළ මානසික හැකියා හතරේ apply, analyze, evaluate, create කියන මේ මාන හතරේ උච්චතම මාන හතර අපි ගලපනවා මෙන්න මේ නිර්මාණය කියන මේකේ තියෙන පියවර හතරත් එක්ක. මොනවද ඒවා? ජෙනරේට්, නව අදහස් උත්පාදනය, එම අදහස් වලට අනුව කොටස් ඒකරාශී කළ හැකි ආකාර විමසා බැලීම. අපි ඒකට නමක් දුන්නා. ඊළඟට පිළිසැලසුම් කිරීම, ඩිසයින්, අන්තිම එක ක්‍රියේට්. මෙතන තිබුණේ මොකද්ද? මේ 15ම එකේ තිබුණේ ජෙනරේට්. ඊට පස්සේ අපි බැලුවා එම අදහස් වලට අනුව කොටස් ඒකරාශී කරන්න පුළුවන් විදිහ assemble. මේ දෙවෙනි එක assemble.
ඒ අනුව කොහොමද පිළිසැලසුම හදන්නේ? ඒකට අපි ඩිසයින් කියලා කිව්වා. උඩම තියෙන්නේ ඒ පිළිසැලසුමට අනුව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. මෙන්න මේ අදහස් හතර මේ ක්‍රියේට් කියන එකේ අදහස් හතරත් එක්ක ගැළපීම තමයි මේ දක්වා අපි කළේ. හොඳයි අපි ඒක තවත් හරි ඉංග්‍රීසි පද හඳුන්වා දෙනකොටත් ආයෙත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔව් නවෝත්පාදන බිහි වෙන්න නම් මේ නිර්මාණ අදහස් ක්‍රියාවට නැගීම අවශ්‍ය වෙනවා. මෙතෙන්ට වෙනකොට නිර්මාණ අදහස් මතුවෙලා. ක්‍රියේටිව් අයිඩියාස් මතුවෙලා. ඒ මතු වුණාට නව නිර්මාණයන්ට අපි යන්නේ නැහැ. නොයන්න පුළුවන්. මෙතෙන්දි තමයි අර චිත්ත වේගික බැඳීම අවශ්‍ය වෙන්නේ. ඉමෝෂනල් ඉන්වෝල්ව්මන්ට් එක අවශ්‍ය වෙන්නේ. නිර්මාණ අදහසක් මතුව පමණින් කෙනෙක් නව නිර්මාණ වෙත නොයන්න පුළුවන්. නමුත් ඒ නිර්මාණ අදහසට චිත්ත වේගිකව බැඳුනොත් චිත්ත වේග හරිම වැදගත්. ඉමෝෂනලි අපි ඉන්වෝල්ව් වුණොත් අපිට පුළුවන් ඒ නිර්මාණය වෙත ගිහිල්ලා එක්කෝ නවෝත්පාදනයකින් කෙලවර කරන්න. එහෙම නැත්නම් ඉනෝවේෂන් එකකින් නවීකරණයකින් කෙලවර කරන්න පුළුවන් වෙනවා. අප මේ දක්වා සලකලා බැලුවේ සිසුන් නවීකරණ වෙත ගෙන යන බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණයේ යහපත් ලක්ෂණ කීපයක්. දැන් මෙච්චර අපි කතා කරේ යහපත් පැත්ත විතරයි. කෙසේ නමුත් මේ වර්ගීකරණය හා සම්බන්ධ අයහපත් ලක්ෂණක් තිබෙනවා. මේ අයහපත් ලක්ෂණ හඳුනා ගැනීමටයි අප දැන් යොමු වෙන්නේ. එතකොට අර බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය මේ හියර් වගේ අය 2012 දී ඒක වැඩි දියුණු කරලා වර්තමාන පන්ති කාමරයට ගේන්න පුළුවන් විදිහට සකස් කරලා මේක සංකීර්ණ ව්‍යුහයක් මෙතන තියෙනවා. කොටු 24ක් තියෙනවා. මින් එහාට ඉනෝවේට් කියලා එකකුත් තියෙනවා. ක්‍රියේට් වලින් පස්සේ ක්‍රියේටිව් අයිඩියාස් ආවට පස්සේ අපි නවීකරණ වෙත යනවා, නවෝත්පාදන වෙත යනවා. එහෙනම් දැන් මේ වර්ගීකරණේ මෙතෙක් වෙලා මේ හොඳ පැත්තක් තමයි අපි දැක්කේ. ඒ වගේම අයහපත් ලක්ෂණත් මේක තියෙනවා. අපි මෙතෙන් සිට බලමු මේ අයහපත් ලක්ෂණ හඳුනා ගන්න. බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය ක්‍රියාත්මක වන්නේ අභිසාරී චින්තන රාමුවක් තුල. අභිසාරී. ඔව්. එතකොට එතන තව වචනයක් අපි හඳුනා ගන්නවා. convergent thinking. අභිසාරී චින්තන රාමුවක් තුල. නමුත් නිර්මාණ කරන අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීමට නම් මේ රාමුව අපසාරී චින්තනය හා පාර්ශ්වීය චින්තනය වෙත යොමු වීම අවශ්‍ය වෙනවා. ඩයිවර්ජන්ට් තින්කින් අපසාරී චින්තනය කියන්නේ කිසියම් ලක්ෂයකින් ඉවත් වෙනවා. අභිසාරී චින්තනය කියන්නේ කිසියම් ලක්ෂයක් වෙත යොමු වෙන චින්තනයක්. පාර්ශ්වීය චින්තනයට ඉංග්‍රීසියෙන් කියනවා ලැටරල් තින්කින් කියලා කියනවා. දැන් මෙතන තියෙන ප්‍රධාන වරදක් තමයි බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ අභිසාරී චින්තන රාමුවක් තුල. ඒක ගතානුගතික පැත්තක්. එහෙනම් අභිසාරී චින්තන රාමුව convergent thinking. නමුත් නිර්මාණ කරන අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීමට නම් මේ රාමුව අපසාරී චින්තනය වෙත, divergent thinking වෙත, එහෙමත් නැත්නම් පාර්ශ්වීය lateral thinking වෙත යොමු වීම අවශ්‍ය වෙනවා. මේ ගැන විස්තර ඉදිරිපත් කරන්න පෙර අප මේ චින්තන වර්ග තුන වෙන්වෙන්ව හඳුනා ගන්න බලමු. චින්තනය කියන්නේ මොකක්ද? චින්තනය කියන්නේ අප උපතින් ලබා තිබෙන අප තුළ ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. innate ability එක. අප උපතින් ලබා තියෙනවා. අප තුළ ස්වභාවිකව සිදුවන දෙයක් තමයි චින්තනය. මුල් යුගවල චින්තනයේ යෙදුණු ග්‍රීක දාර්ශනිකයින් යොදාගත්තේ සමාන්තර චින්තනය. ඉස්ලාම ඔය චින්තනයට යොමු වුණු කට්ටියක් තමයි ග්‍රීක ජාතිකයෝ. ඒ දාර්ශනික මත එහෙම ගොඩාක් ගෙනාවේ ඒගොල්ලෝ. එහෙනම් ඒගොල්ලෝ යෙදුනේ මොන චින්තනයේද? සමාන්තර චින්තනය. parallel thinking කියලා කියනවා. සමාන්තර කියන්නේ parallel. සමාන්තර ඍසි මාර්ගයක් තෝරගෙන ඒ ඔස්සේ තම චින්තනය මෙහෙවීමට මොවුන් යොමු වී සිටියා. ඒගොල්ලෝ මොකද්ද කරේ? තමන් මාර්ගයක් හොයාගත්තා, චින්තන මාර්ගයක් හොයාගත්තා, තමන්ට ඍසි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ තම චින්තනය මෙහෙවීමට මේ අය යොමු වෙලා හිටියා. එක් අය එක් මාර්ගවල යමින් මේ කටයුත්ත සිදු කළ නිසා මොවුන් ඉදිරිපත් කළ අදහස් උදහස් වූ තර්ක පිළිබඳ එකඟතා ඇති කර ගැනීම පහසු වුණා.
ඒගොල්ලන්ගේ කොටු ඒගොල්ලෝ ගියේ. ඒගොල්ලන්ගේ පාර ඒගොල්ලෝ ගියේ. ඒක නිසා ඒගොල්ලන් ඉදිරිපත් කර අදහස් ඒගොල්ලන් ඉදිරිපත් කර තර්ක පිළිබඳ එකඟතාවන්ට එන්න අමාරු. ඉතින් මේ ක්‍රම අද පාවිච්චි කරන්නේ පැරලල් තින්කින් කියන එක එක්කෙනා තනි තනි පාරේ යන්නේ නෑ. අද කොලැබොරේෂන් ගැන අපි කතා කරන්නේ. කෝපරේෂන් ගැන අපි කතා කරන්නේ. සහයෝගය සහභාගීත්වය ගැන කතා කරන්නේ. ඒ නිසා තමන්ට රිසි පාරවල් වලට තනියෙන් යෑම ක්‍රමය නෙමෙයි අද අවධාරණය වෙන්නේ. දැන් මේ චින්තනය ගැන කතා කරනකොට චින්තනයේ සිදුවීමට යම් මාධ්‍යයක් අවශ්‍යයි. මීඩියම් එකක් තියෙනවා. යම් මාධ්‍යයක් අවශ්‍යයි. බොහෝ විට මේ මාධ්‍ය බවට පත්වන්නේ අප නන් අයුරින් ලබා ගන්න විෂය දැනුම හෝ විෂය අන්තර්ගතය. විෂය දැනුම subject knowledge, විෂය අන්තර්ගතය, subject content ඔය වගේ වචන පාවිච්චි කරනවා. හිතන්න මාධ්‍යයක් තියෙනවා. අපිට බොහෝ විට මේ මාධ්‍ය වෙන්නේ විෂය දැනුම එහෙම නැත්නම් විෂය අන්තර්ගතය. අප මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා මේ දැනුම අපට නොඑක ආකාරයෙන් උදව් වෙනවා. අප මේ දැනුම ලබන ආකාරය අනුව චින්තන වර්ග තුනක් බිහි වී තිබෙනවා. දැනුම නැතුව බෑ ගැටලු විසඳන්න. අපි දැනුම පාවිච්චි කරලා තමයි ගැටලු විසඳන්නේ. හැබැයි දැන් මේ දැනුම අපි ලබා ගන්න ඕනේ. මේ දැනුම ලබන ආකාරය අනුව චින්තන වර්ග තුනක් බිහි වී තිබෙනවා. අපසාරී චින්තනය. මේක අලුත් එකක්. ඔව්, ඩයිවර්ෂන් තින්කින්. මේක හැකියාවක්. මේ හැකියාව තිබෙන අය තම ගැටලු වලට විසඳුම් සොයාගන්නේ විවිධ දිශා ඔස්සේ හිතලා. එක තැනකින් පටන් අරන් හැම පැත්තටම විහිදෙන්න හිතන්න පුළුවන්. එක ලක්ෂයකින් ඉඳලා වටේටම විහිදෙන්න යන්න පුළුවන්. අන්න ඒකට කියනවා අපසාරී චින්තනය කියලා. කොහොමද ගැටලු වලට විසඳුම් සොයාගන්නේ? විවිධ දිශා ඔස්සේ හිතලා. අபிසාරී චින්තනය. අනිත් එක ඩයිවර්ජන්ට් එක අනිත් එක කන්වර්ජන්ට් තින්කින්. ඒ චින්තනයේ යෙදෙන අය ගැටලු වලට විසඳුම් සොයන්නේ යම් නිශ්චිත තැනකට කොටු වෙලා. අපි එතෙන්ට තමයි කොටු වෙන්නේ හැමතිස්සෙම. වටෙන් ඇවිල්ලා එතන දිහා තමයි බලන්නේ. නිශ්චිත තැනකට කොටු වෙලා. බොහෝ විට මොවුන් යොමු වන්නේ තමා දන්න විෂය කරුණු වෙත. අද අප භාවිත කරන පොදු විෂය මාලා එකම විෂය අන්තර්ගතය සියලුම පාසල් වල ඉගෙන ගන්න සියලුම සිසුන්ට ඉදිරිපත් කරනවා. කොමන් කරිකියුලම් එකක් තියෙනවා. රජය මගින් හදපු පොදු විෂය මාලාවක් තමයි ගුරුවරුන් අතර පත් වෙන්නේ. දැන් පෙර පාසල් අධ්‍යාපනය සඳහා එවැනි ක්‍රම පිළිවෙත් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරන්න, ඔව් සංගත බව ඇති කරන්න මේ පොදු විෂය මාලාව වෙත යන්න අද කතා කරනවා පෙර පාසල් සම්බන්ධව. නමුත් පාසල් සම්බන්ධව කාලයක් තිස්සේ පොදු විෂය මාලා තිබුණා. ඒත් පොදු විෂය මාලාවක ලක්ෂණය තමයි සියලුම පාසල් වල ඉගෙන ගන්න සියලුම සිසුන්ට ඒවා ඉදිරිපත් කරන්නේ එකම විෂය කරුණු. මේ විෂය කරුණු ඔස්සේ අபிසාරී චින්තනයට යොමු වන ළමුන් තර්කානුකූල පිළිතුරු වෙත එළඹෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම ඉලක්කගත කරන්නේ අර විෂය කරුණු. එහෙනම් ඒ අනුව තර්කානුකූල පිළිතුරු වෙත එළඹෙනවා. විෂය කරුණු ඔස්සේ චින්තනයට යොමු වෙලා ඒගොල්ලෝ ලොජිකල් ආන්සර්ස් තර්කානුකූල පිළිතුරු වෙත එළඹෙනවා. තනි පිළිතුරක් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නයි මේ අபிසාරී චින්තන ක්‍රමය සුදුසු වන්නේ. අන්න සමහර ප්‍රශ්න තියෙනවා. ඒවට විසඳුම් ගොඩක් නැහැ. තනි විසඳුමයි තියෙන්නේ. අන්න එවැනි තනි විසඳුම් තියෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මේ කාලයක් තිස්සේ පාවිච්චි කරපු අபிසාරී චින්තන ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඒතර මේ අபிසාරී චින්තන ක්‍රමය පැරණි එකක්. තනි පිළිතුරු කියන ප්‍රශ්නවලට තමයි අபிසාරී චින්තන ක්‍රමය සුදුසු වෙන්නේ. ලෝව පුරා පාසල් මේ ක්‍රමය සඳහා ලබා දුන් අනිසි අවධානය අපසාරී චින්තන හැකියාවෙන් යුතු ළමුන් කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කර තියෙනවා. ඕනම පන්තියක හුඟක් අය ඉන්නවා අපසාරී චින්තන හැකියාව තියෙන අය. එහෙනම් අර අபிසාරී ක්‍රමයට හිතන්න දිගින් දිගටම පාසල් කටයුතු කරනකොට අර අපසාරී චින්තන හැකියාව තියෙන ළමයින්ට අධ්‍යාපනය එපා වෙනවා. මේ අය පාසල් අධ්‍යාපනය අවසන් කරගත නොහැකිව අකාලේ පාසල් හැරගොස් තිබෙනවා. මේ බව පෙන්වන්න ඕනතරම් නිදහසුන් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අයින්ස්ටයින් වගේ ඉහළ ගණයේ චින්තකයෙක්, තෝමස් එඩිසන්
හෙන්රි ෆෝඩ් වගේ නව නිර්මාණකරුවන් මේ සඳහා හොඳ නිදසුන් කීපයක්. අර අතවාහන පිළිබඳව ගොඩාක් නව නිර්මාණ කරපු බල්බේ සකස් කරපු ඒ අය තාම දක්ෂයි. නමුත් පාසලේ තුන්වෙනි ශ්‍රේණියටවත් සමහරලාට ඒගොල්ලන්ට යන්න බැරි වුණා. ඒකට නව නිර්මාණකරුවෝ පාසල අතහැර ගියා. මොකද ඒගොල්ලන්ට ගැළපෙන චින්තනයක් නෙමෙයි පාසලෙන් ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ අපසාරී ක්‍රමයට හිතන්නේ. නමුත් පාසල හිතන්නේ අභිසාරී ක්‍රමයට. අයින්ස්ටයින් වගේ තාම ඉහළ ගානේ චින්තකයෝ පාසල් අධ්‍යාපනයෙන් සාර්ථකුනේ නැහැ කියන එක තමයි මම මේ ඔබට කියන්න උත්සාහ වෙන්නේ. ඇයි? අභිසාරී චින්තනයට අනවශ්‍ය පමණින් කොටු වෙච්ච නිසා. ඒක තමයි එදා ඉඳන් තිබිච්ච චින්තන ක්‍රමය. අද මින් ඔබට ගිහිල්ලා අපි තව චින්තන වර්ග දෙකක් හඳුන්වනවා. ඩයිවර්ජන්ට් තින්කින් අපසාරී චින්තනය සහ ලැටරල් තින්කින් පාර්ශ්වීය චින්තනය. මුල් යුගවල තිබුණේ අභිසාරී චින්තනය පිළිබඳව සොයා බලන බුද්ධි පරීක්ෂණ. අපි ඉන්ටෙලිජන්ස් ටෙස්ට් ගැන කතා කරා. IQ ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් එක ගැන කතා කරා. IQ එක හොයන්නේ බුද්ධි පරීක්ෂණ වලින්. ඉතින් මුලදී හදලා තිබුණු බුද්ධි පරීක්ෂණ අවධානය දැක්ුවේ අභිසාරී චින්තනය කෙරෙහි පමණයි. 1971 වන විට අපසාරී චින්තනය පදනම් කරගත් බුද්ධි පරීක්ෂණද සකස් කිරීම ආරම්භ වුණා. උන ටිකෙන් ටික වෙනස් වෙනවා. අභිසාරී චින්තනය විතරක් ඉඳලා බෑ. ළමයි ගොඩක් අදහැලනවා. දක්ෂ ළමයි කුළු ගන්නවන්න මේක අවස්ථාව දෙන්නේ නැහැ. ඒ නිසා 1971 ඉඳන් අපසාරී චින්තනය පදනම් කරගත් බුද්ධි පරීක්ෂණ සකස් කරන්නත් කටයුතු ආරම්භ කළා. අපසාරී චින්තනයේ තිබෙන අයට විශේෂ හැකියාව කීපයක් තිබෙනවා. ඒ තමා තම මනස විවිධ දිශා ඔස්සේ නිදැල්ලේ ගමන් කරවලා තමන් මුහුණ දෙන ගැටලු වලට අදාළ නිර්මාණශීලී අදහස් විශාල ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ එක්ස්ප්‍රෙස් කරගන්න. නව අදහස් නිර්මාණය කරනවා. කෙටි කාලයකදී තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලුව පිළිබඳව අලුත් අදහස් විශාල ප්‍රමාණයක් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. කොහොමද කරන්නේ? මනස විහිදුවලා හරිනවා. කිසියම් ලක්ෂයක සිට මනස හැම දිශාවකටම විහිදුවලා යනවා. තම මනස විවිධ දිශා ඔස්සේ ඉදැල්ලේ ගමන් කරවලා තමයි මේගොල්ලෝ විවිධ දත් එකතු කරන්නේ, නව අදහස් එකතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ගැටලුවකට අදාළ විසඳුම් රාශියක් මතු කරගන්නත්, එම විසඳුම් අතරින් තමන් තෝරා ගන්න විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධානය කරගන්නත් අපසාරී චින්තනයේ ඇති අයට හැකියාව තියෙනවා. ඒගොල්ලෝ ගැටලුවකට එක විසඳුමක් මතු කරන්නේ විසඳුම් රාශියක් මතු කරනවා. ඒ වගේම මේ විසඳුම ක්‍රියාත්මක කරන අවස්ථාව දක්වා හසුරුවා ගන්නට ඕනේ. ඒ සඳහා කටයුතු කිරීමේ හැකියාවත් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් මේ අනුව අපිට කියන්න පුළුවන් විසඳුම් වල බහුලත්වය. විසඳුම් ගොඩාක් එකතු කරනවා, අදහස් ගොඩාක් එකතු කරනවා. නව බව. නිර්මාණශීලී අදහස් එකතු කරන්නේ. නම්‍යතාව. විකල්ප ගොඩාක් තියෙනවා. හරි නම්‍යයි. විස්තරණ හැකියාව. ඔව්. තමන් යෝජනා කරන අදහස් පිළිබඳ ගැඹුරක් ඇති කර ගන්න පුළුවන්. තමන් හැකියාව අපසාරී චින්තනයේ කැපී පෙනෙන ලක්ෂණ උනත් මේ චින්තනය යටතේ මතුවෙන සියලු අදහස් සියලු අවස්ථාවල නිවැරදියයි පිළිගැනීමේ ඉඩකඩක් අපිට නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ. ඔන්න තවත් වැදගත් කාරණයක්. ඉතින් අභිසාරී චින්තනයට වඩා අපසාරී චින්තනය හොඳයි. ඒතර ඒකේ ප්‍රයෝජන අපි 4ක් දැන් කිව්වා. ඒතර විසඳුම් වල බහුලත්වය, ඒවයි අලුත් බව, ඒවයි තියෙන නම්‍ය බව, විකල්ප ගොඩක් තියෙන නිසා විස්තරණය කළ හැකි බව. ඉතින් මේ වගේ ගොඩාක් හොඳ ලක්ෂණ තිබුණත් මෙයා අපසාරී චින්තනයෙන් අපි මතු කරන විසඳුම් හැමතිස්සෙම නිවැරදි කියලා පිළිගන්න අපට පුළුවන් කමක් නැහැ කියන එකයි මේ අඩුපාඩුවක් වශයෙන් පෙන්වලා දෙන්නේ. 21 වෙනි සතවර්ෂයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අද පෙරට පැමිණ තියෙන්නේ නිර්මාණශීලී චින්තනය සඳහා නැතුවම බැරි පාර්ශවීය චින්තනය. ඉංග්‍රීසියෙන් අපි lateral thinking කියලා කිව්වා. යමෙක් තමා සිටින කොටුවට සීමා නොවි ඉන් පිටතට හෝ බැහැරට හෝ තම චින්තනය යොමු කරනවා නම් මේ පුද්ගලයා යෙදෙන්නේ පාර්ශවීය චින්තනය. thinking outside the box කියලා. thinking beyond the box කියලා කියනවා. තමා ඉන්නේ කොටුවක, ඒ කොටුවට සීමා වෙන්නේ නැතුව ඉන් පිටතට outside the box or බැහැරට beyond the box. තම
චින්තනය යොමු කරනවා නම් මේ පුද්ගලයා යෙදෙන්නේ පාර්ශවීය චින්තනය. මේ වචන හරිම අලුත්. thinking outside the box, thinking beyond the box. යම් කිසි තැනකට කොටු වෙන්නේ නැතුව එතනින් පිටට යන්න බලනවා. අලුත් කෝණයකින් යමක් දැස බැලීමට මේ චින්තනය අප යොමු කරනවා. වලක් ගැඹුරට කැපීම සඳහා යොමු වන කෙනෙක් වෙනත් වලක් කපන්න යොමු වෙන්නේ නැහැ. එයා යන්නේ එක තැනම ගැඹුරට. එතකොට වලක් ගැඹුරට කපන්න යොමු වෙන කෙනෙක් වෙනත් වලක් කපන්න යොමු වෙන්නේ නැහැ. මොකද එයාගේ උත්සාහයේ තියෙන ගැඹුරට යෑම. චින්තනයත් ඒ වගේ. එකම අදහස් මත ගැඹුරට යන්න කට්ටියක් කැමතියි. නමුත් ඒක එච්චර ඵලදායී නෑ. නමුත් පාර්ශ්වීය චින්තනය කියලා වඩවා ගත්ත අය තමන් වී සිටින මුල් අදහස් වලින් මිදී නව අදහස් මතු කරන්න විවිධ ක්‍රම පිළිවෙත් යොදා ගන්නවා. ඒ කියන්නේ වෙනත් වලවල් කපන්න යොමු වෙනවා. එක වලකින් ගැඹුරට යෑම වෙනුවට ඒකෙන් යම් තරමක් දුරට ගිහිල්ලා ඊට පස්සේ වෙනත් පැත්තකට ඒගොල්ලෝ යනවා. වෙනත් වලවල් කපන්න යොමු වෙනවා. පාර්ශ්වීය චින්තනයේ යෙදෙන කෙනෙකුට එක්රස් කළ හැකි විවිධ තොරතුරු හඳුනා ගන්න අපි ඊළඟට උත්සාහවත් වෙමු. එහෙනම් එක තොරතුරු වර්ගයකට යා සීමා වෙන්නේ නැහැ. එක වලක් ගැඹුරට කපන්නේ නැහැ. එයා වලවල් කීපයක් කපන්න උත්සාහ කරනවා. එහෙනම් චින්තනයේ විවිධත්වයක් ඇති කරගන්න එයා උත්සාහ වෙනවා. අපි බලමු මේ වගේ කෙනෙක් මොන වගේ තොරතුරුද රැස් කරගන්න කියලා. ගැටලුවට සම්බන්ධව දැනටමත් තමා ළඟ තිබෙන තොරතුරු මතු කර ගැනීම මෙයාගේ මූලික අවස්ථාවක්. මෙයා රැස් කරන්න මේදී තම අදහස් තොරතුරු සමග පටලවා ගන්නේ නැහැ. තමන්ගේ හැඟීම් වලට මෙතන වහල් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න තොරතුරු රැස් කිරීම එක විදියක් අපි කතා කළා. ඒ පළවෙනි විදිය තමයි මේ විෂයබද්ධව තමා ළඟ තියෙන තොරතුරු මතු කරගන්න. තමාගේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව, තමා අදහස් වලට මතිමතාන්තර වලට යට වෙන්නේ නැතුව, හරියට අර පුස්තකාලයකින් අපි තොරතුරු ලබනවා වගේ අන්න එයා මේ පළමු වර්ගයේ තොරතුරු මතු කරගන්න. දැන් දෙවෙනි වර්ගය. ගැටලුවක් පිළිබඳව යමෙක් දරන හැඟීම් තවත් තොරතුරු විශේෂයක්. අපි හැමෝටම මේ පිළිබඳ හැඟීම් තියෙනවා. ගැටලුවක් මතුවෙනකොට මේ ගැන අපිට හැඟීම් ඇති වෙනවා. මේ හැඟීම් කල්ැතුව හඳුනාගෙන ඍජුව ප්‍රකාශ කිරීම මේදී වැදගත් වෙනවා. අන්න දෙවෙනි වර්ගයේ තොරතුරු. ගැටලුව සම්බන්ධව අපි ළඟ තියෙන හැඟීම්, පුද්ගල බද්ධ අදහස් අපි කල්ැතුව හඳුනාගෙන ඍජුව ප්‍රකාශ කිරීම මේදී වැදගත් වෙනවා. අපි යමකට කැමති නැත්නම් කෙලින්ම කැමති නැහැ කියනවා. කැමති නම් ඒක කැමතියි කියලා අපි දරන මතය අපි කෙලින්ම ප්‍රකාශ කරනවා. පාර්ශ්වීය චින්තනය මෙහෙයවිය හැකි වෙනත් ක්‍රම කිහිපයක්ද තියෙනවා. තොරතුරු තියෙනවා පාර්ශ්වීය චින්තනය මෙහෙයවන්න පුළුවන්. ගැටලුව සඳහා ඉදිරිපත්ව තිබෙන යෝජනාවල වැරදි අඩුපාඩු පෙන්වා දීම මින් පළමු වෙනවා. අපි ක්‍රිටිසයිස් කරනවා, ක්‍රිටික් කරනවා. ඒක අපි නරක පැත්ත දකිනවා. ඒකත් වැදගත් දෙයක්. අන්න එහෙම තොරතුරු එකතු කරන්න පුළුවන්. ඉදිරිපත්ව තිබෙන යෝජනාවල සුබදායක පැත්ත දකිමින් එම යෝජනාව වැඩි දියුණු කිරීම සඳහා අදහස් ඉදිරිපත් කිරීම දෙවැන්න. දැන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා නම් අපි ඒක ගැන පොසිටිව් තින්කින් ධනාත්මකව හිතනවා. යෝජනාවට සුබදායක පැත්ත දකිමින් එම යෝජනාව වැඩි දියුණු කිරීම සඳහා අපි අපේ අදහස් තවත් ඉදිරිපත් කරනවා. යෝජිත විසඳුම් වෙනුවට විකල්ප විසඳුම් පෙන්වා දෙමින් ක්‍රියාකාරී විය හැකි ක්ෂේත්‍රය පුළුල් කිරීම දෙවැන්න. මේ එහෙනම් තුන් වර්ගයක විසඳුම් විතර කතා කරනවා. එකක් තමයි ඉදිරිපත් වන යෝජනාවේ සුබදායක පැත්ත දකිමින් ඒක තවත් දියුණු කරනවා. අනිත් එක තමයි ඒකට තවත් විකල්ප විසඳුම් පෙන්වා දෙමින් අපි මේ ක්ෂේත්‍රය පුළුල් කරනවා. ඊට කලින් අපි කිව්වා ඉදිරිපත් කරන යෝජනාවල වැරදි අඩුපාඩු පෙන්වා දෙනවා.
එතකොට ඒක ඍණ කියලා අපි ඒක අතහැරලා දාන්නේ නැහැ. එතකොට ඍණාත්මක කරුණුත් ඉදිරිපත් වෙනවා. දැන් ඒ වගේ කාරණා අපි පහක් කිව්වා ඉස්ලාම අර පුස්තකාලයකින් තොරතුරු හොයන වගේ විෂයබද්ධව කටයුතු කරලා අපි දන්න අදහස් මතු කරනවා. ඊට පස්සේ අපේ හැඟීම් අපිට හිතන දේ අපි කෙලින්ම ප්‍රකාශයටපත් කරනවා. හොඳ හෝ නරක හෝ කෙලින්ම ප්‍රකාශයටපත් කරනවා. ඊට පස්සේ අපි කිව්වා ඉදිරිපත් කරන යෝජනා අපි දියුණු කරනවා කියලා. තුන්වෙනිට අපි කිව්වා ඉදිරිපත් කරන යෝජනාවල වැරදි කෙලින්ම පෙන්ලා දෙනවා. වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් ඔබට ඒවා හදාගන්න හැටි කතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඒ ඉදිරිපත් කරන යෝජනාවල හොඳ පැත්ත දකිමින් ඒවා තවත් දියුණු කරන්න අපි අදහස් ඉදිරිපත් කරනවා. පස්වෙනි එක තමයි එක විකල්පයක් වෙනුවට තවත් විකල්ප විසඳුම් මතු කරලා ක්ෂේත්‍රය පුරුල් කරනවා. දැන් හයවෙනි එකකුත් තියෙනවා. එසේම ක්‍රම පහකින් තොරතුරු ලබමින් සිදු කරන චින්තන ක්‍රියාවලිය මනවින් කළමනාකරණය කර ගැනීමද පාර්ශ්වීය චින්තනයේ යෙදෙන්නන් අත්පත් කරගත යුතු තවත් වැදගත් හැකියාව. චින්තන විදි පහක් ගැන කතා කරලා මේ ක්‍රියාවලි පහ හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාවත් මේ පාර්ශ්වීය චින්තනයේ යෙදෙන්නෙකුට තියෙන්න ඕන හැකියාව. දැන් චින්තන ආකාර තුනයි. පරණ එක තමයි අபிසාරී චින්තනය. අලුත් ඒවා තමයි අප්‍රසාරී චින්තනය හා පාර්ශ්වීය චින්තනය. අපි මේ දක්වා සලකා බැලුවේ අපසාරී හා පාර්ශ්වීය චින්තනයන්හි ස්වභාවය හා මේ චින්තන විශේෂ නිර්මාණශීලී චින්තනයට දායක කරගත හැකි ආකාරය. ඔන්න අද 21 වෙනි සතවර්ෂයේ අපට ක්‍රියේටිවිටි කියන එක අවශ්‍යයි. අර මං හැමදාම කියන C4න් වැදගත්ම එක ක්‍රියේටිවිටි. මොනවද ඒ C4? ක්‍රියේටිවිටි, ක්‍රිටිකල් තින්කින්, කමියුනිකේෂන්, කොලැබොරේෂන්, ක්‍රියේටිවිටි ඉතාමත් වැදගත් චින්තන ආකාරයක්. ඒකට දායක වෙන්නේ අපසාරී චින්තනය හා පාර්ශ්වීය චින්තනය. මෙවන් නව චින්තන ක්‍රම අද අනාවරණය වී තිබුණා. මොනවද නව චින්තන ක්‍රම? අපසාරී චින්තනය හා පාර්ශ්වීය චින්තනය. මේ වගේ නව චින්තන ක්‍රම අද අනාවරණය වී තිබුණත් බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය මේ චින්තන විදි ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ වර්ගීකරණය අප සිර කර තිබෙන්නේ විෂය මාලාව හඳුන්වා දෙන දැනුම් පදනමක් ඇසුරු කර සිදුවන අபிසාරී චින්තනයකට. මා මුලින් කිව්වා ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වලට සියලුම ළමයින්ට එකම විෂය කරුණු ටිකයි හඳුන්වා දෙන්නේ. ඒ විෂය කරුණු ඔස්සේ සිදු කරන අபிසාරී චින්තනයකට තමයි බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය යොමු වෙලා තියෙන්නේ. එතකොට අපි සිර කළා තියෙනවා මේ විෂය මාලාව හඳුන්වා දෙන දැනුම් පදනමකට. බ්ලූම්ගේ මුල් වර්ගීකරණය වගේම සංශෝධිත වර්ගීකරණය. 21 වෙනි සතවර්ෂයේ ඉල්ලා සිටින චින්තන විප්ලවය ඇති කරන්න මේ తত্ত্বය බාධා කරන බවයි මේ අනුව අපට නිගමනය කළ හැක්කේ. ප්‍රකාශිත, අප්‍රකාශිත හා නිහඬ වශයෙන් ත්‍යාකාර වූ දැනුම් වර්ග තිබෙන බව පූර්ව සැසියකදී ඔබ ඉගෙන ගත්තා. ඊට කලින් දවසක අපි කිව්වා explicit knowledge තියෙනවා ප්‍රකාශිත, implicit knowledge තියෙනවා අප්‍රකාශිත, සහ tacit knowledge තියෙනවා නිහඬ වශයෙන් ත්‍යාකාර වූ දැනුම් වර්ග තිබෙන බව පූර්ව සැසියකදී ඔබ ඉගෙන ගත්තා. අද අප සිතන ආකාරය අනුව ඕනම ඉගෙනුමක නිර්මාණශීලී ඵලය වන්නේ නිහඬ දැනුම. ඒ තමයි tacit knowledge එක. නිර්මාණශීලී ඵලය වන්නේ නිහඬ දැනුම. ඒත් ප්‍රකාශිත දැනුම් මත ගොඩනැගී තිබෙන බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය මේ නිහඬ දැනුම සැලකිල්ලට ගන්නේ නැහැ. ඔන්න තවත් අහිතකර පැත්තක්. බ්ලූම්ගේ වර්ගීකරණය අபிසාරී චින්තනයට කොටු වෙනවා. ඒ වගේම දැනුම් වර්ග තුනෙන් අර පරණම දැනුම, ප්‍රකාශිත දැනුම, ටෙක්ස්ට් බුක්ස් වල තියෙන, පෙළ පොත්වල තියෙන විෂය මාලාව හඳුන්වා දෙන දැනුම, ප්‍රකාශිත දැනුම මත තමයි මේ බ්ලූම්ගේ වර්ගීකරණ ගොඩනැගී තියෙන්නේ. අන්න ඒවා තමයි අහිතකර ලක්ෂණ. දැනුම් වර්ග තුනක් තිබුණා. අර ඉගෙනුමක නිර්මාණශීලී ඵලය වන නිහඬ දැනුම යන කිසිදු අවධානයක් මේ බ්ලූම්ගේ වර්ගීකරණය ගන්නෑ. ඒ තබා අර අප්‍රකාශිත දැනුම ගැනවත් කතා කරන්නේ. තනිකරම කතා කරන්නේ ප්‍රකාශිත දැනුම ගැනයි. මේ හැරුණු විට බ්ලූම්ගේ මුල් වර්ගීකරණය උත්සාහවත් වන්නේ අනුක්‍රමයෙන් සංකීර්ණත්වයට පත්වන පියවර පෙළක් ඔස්සේ
අවසාන නිෂ්ඨාවක් වෙත සිසුන් ගෙන යන. එතන ඇගීමක් කළා ප්‍රතිඵල ලබා දෙනවා. මුල් වර්ගීකරණය දිහා බැලුවොත් ඔබට පෙනේවි ඇගීමක් කරලා ප්‍රතිචාර ලබා දෙනවා මේ විදිහට මේ මුල් වර්ගීකරණේ උඩම තියෙන්නේ ඇගීම. එතකොට අනුක්‍රමයෙන් සංකීර්ණත්වයට පත්වන පියවර පෙළක් ඔස්සේ අවසාන නිෂ්ඨාවක සිසුන් ගෙනියනවා. ඉහළම මානසික හැකියාව තමයි ඇගීම. එතකොට ටිකෙන් ටික දිනු කරගෙන ඇවිල්ලා මානසික හැකියාව අපි ඇගීම කියන තැනට එනවා. ඒක තමයි උච්චේ වශයෙන් ඒ මුල් වර්ගීකරණය සැලකිල්ලට ගත්තේ. මේ තත්ත්වයේ අභිභවායන සංශෝධිත අරමුණු වර්ගීකරණය ඒ පියවර සාක්ෂාත් කර ගැනීම සඳහා අනුක්‍රමිකව ඉදිරිපත් වන අනුපියවරවල් පෙළවල් හඳුන්වා දී තිබෙනවා. ඒවා තමයි අපි අර කොටු ඔස්සේ හතර කතා කරේ. ඊළඟට ඉදිරිපත් කරලා තියෙන මේ සංශෝධිත වර්ගීකරණය මේ හැම පියවරකටම මේ රිමෙම්බරින් යටතේ මේ රිමෙම්බරින් ළඟා කරගන්න අවස්ථා හතර පෙන්වනවා. ඒතර එතන ලිස්ටිං, recognizing, recalling, identifying කියලා පෙන්වනවා. අන්ඩර්ස්ටෑන්ඩින් ලබා ගන්න අවස්ථා හතර පෙන්වනවා. ඒ මොනවද? එතකොට අන්ඩර්ස්ටෑන්ඩින් ලබා ගත්තේ සමරයිසිං, ක්ලාසිෆයිං, ක්ලැරිෆයිං සහ ප්‍රෙඩික්ටිං කියලා. ඒතර ඒක තමයි මේ අපි මෙතනින් අදහස් කරන්නේ මේ බ්ලූම්ගේ සංශෝධිත අරමුණු වර්ගීකරණය. අර මුල් වර්ගීකරණය අභිභවා යනවා. අභිභවා ගිහිල්ලා ඒ පියවර ඒ ප්‍රජානන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අනුක්‍රමිකව ඉදිරිපත් කරන අනුපියවර පෙළවල් හඳුන්වා දී තියෙනවා. ඒ පියවරට අනුපියවර තියෙන හැම පියවරකටම කොටු 4කින් සැදුම්ලත් මාර්ගයක් තියෙනවා. අනුපියවර පෙළක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. මේ පියවර කිහිපයක් තමයි මේ සැසිය ආරම්භයේදී මා ඔබේ අවධානයට ලක් කළේ. ඒත් මේ නිශ්චිත රටා වෙනස් වෙන ලෝකයක වෙනස් වෙන අවශ්‍යතාවන්ට කෙතරම් ගැලපෙනවාද යන්න ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේක ලොකු වැදගත් කාරණයක්. දැන් නිශ්චිත රටාවන් තමයි මේ බ්ලූම්ගේ වර්ගීකරණය පෙන්වන්නේ. සංශෝධිත වර්ගීකරණය සංකීර්ණයි. තනි පෙළක් නෙමෙයි. හැම ප්‍රජානන හැකියාවක් සඳහාම කරුණු 4ක අනුක්‍රමික සංවර්ධනයක් ගැන කතා කරා. නිශ්චිත රටාවක් හැබැයි මේ දෙකේම තියෙන. මේ නිශ්චිත රටා වෙනස් වෙන ලෝකයක වෙනස් වෙන අවශ්‍යතාවන්ට කෙතරම් දුරට ගැලපෙනවද යන්න කියන එක ප්‍රශ්නයක්. පෞද්ගලික තාක්ෂණික මෙවලම් ඒ වගේම සමාජ මාධ්‍ය පෙරට පැමිණ තිබෙන යුගයක නිශ්චිත ඉගෙනුම් අතර මායිම් බොඳ වී යන බවකුයි පෙනෙන්න තියෙනවා. අද හැමෝගෙම අතේ සෙල්ෆෝන් එකක් තියෙනවා. හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. පෞද්ගලික තාක්ෂණික මෙවලමක්. පෞද්ගලික තාක්ෂණික මෙවලමක්. ඒ වගේම සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය පෙරට පැමිණ තියෙන යුගයක්. මේ වගේ තත්ත්ව යටතේ නිශ්චිත ඉගෙනුම් අතර මායිම් බොඳ වී තිබෙන බවකුයි පෙනෙන්න තියෙනවා. බ්ලූම්ගේ වර්ගීකරණ හැමතිස්සෙම නිශ්චිත ඉගෙනුම්. knowledge වෙන්න ඕනේ කොහොමද? comprehension වෙන්න ඕනේ කොහොමද? application වෙන්න ඕනේ කොහොමද? මේවා කඩලා තියෙන කොටස් වලට. ඒ කොටස තමයි අනුපිළිවෙලින් සංවර්ධනය කරන්නේ. එතකොට අපි කියනවා මේ වෙනස් වෙන සමාජ තත්ත්වයට යටතේ නිශ්චිත ඉගෙනුම් අතර මායිම් බොඳ වී යන බවක් තමයි අද අපට පේන්න තියෙන්නේ. මේ தත්ත්වය අපට කිසිවක් කොටස් වශයෙන් ඉගෙන ගන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න කොටස් වශයෙන් ඉගෙන ගන්නට අද බාධාවක් තියෙනවා. මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ ඉගෙනුම රේඛීයව සිදුවන්නක් නොවන බව. බ්ලූම් පෙන්වා දෙන්නේ රේඛීයව සිදුවෙන ඉගෙනුම. මුල් එක තනිකරම රේඛීය ඉගෙනුම. පස්සෙක ඒ රේඛීය ඉගෙනුම තුළ හරහට ගමන් කරන්නත් අවස්ථා සකසලා තිබුණු තැන. එතකොට මේ සියල්ලම අපට පෙන්වා දෙන්නේ බ්ලූම්ගේ වර්ගීකරණ අපට පෙන්වා දෙන්නේ රේඛීයව සිදුවන ඉගෙනුම. නමුත් අද ඉගෙනුම එසේ වෙන්නේ නැහැ. තමන් තුළ වැඩෙන කුතුහලයට නිර්මාණශීලී අදහස් වලට අනුව කටයුතු කරන්න වර්තමාන ඉගෙනුම්ලාභීන් සූදානම් වීම මේ අනුව වැදගත් වෙනවා. එතකොට අපේ මනසේ එක එක අදහස් පාක් වෙනවා. ඇවිලෙනවා අපේ මනසේ. අපේ කුතුහලයට අනුව අපි එක එක පැතිවලට යන්න කැමතියි. එකම පැත්තක යන්න කැමති නෑ. එහෙනම් අප තුළ වැඩෙන කුතුහලයට නිර්මාණශීලී අදහස් වලට අනුව කටයුතු කරන්න තමයි වර්තමාන ඉගෙනුම්ලාභීන් සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථාද මොවුන් වෙනුවෙන් අද නිර්මාණය වෙලා තියෙනවා.
ඔබ දන්නවා එක් වෙබ් පිටුවකින් තවත් වෙබ් පිටුවකට පැන මේ අවශ්‍යතාව ඉටු කරගන්න අන්තර්ජාලය වර්තමාන සිසුන්ට ඉඩ සලසා තියෙනවා. අපි අන්තර්ජාලයට ගිහිල්ලා යමක් කියවනවා නම් මොකද්ද වෙන්නේ? එතනින් අපිට අපි හිත ගන්න දෙයක් එතෙන් දියාවොත් අපි ඒ කියවීම නවත්තලා හිත ගන්න තැනට යනවා. දැන් අපි හිත ගත්ත ඒ සංකල්පයට අපි ගිහිල්ලා ඒක ගැන කරුණු වෙනවා. ඒක කියවනකොට තවත් ඒ වගේ හිත ගත්ත තැනක් ලැබුණොත් අපි එතනින් තවත් තැනකට පනිනවා. ඒක නිසා වෙබ් පිටුවට පනින්න පුළුවන් අද. අන්න ඒක නිසා අපිට අර අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න අන්තර්ජාලය අපිට ඉඩ සලසා දීලා තියෙනවා. මොකක්ද අවශ්‍යතාව? අප තුළ වැඩෙන කුතුහලයට හා නිර්මාණශීලී අදහස් වලට අනුව කටයුතු කරන එක තමයි අපේ අවශ්‍යතාව. ඒ සඳහාම මේ අන්තර්ජාල පහසුකම් අපට ඉඩ සලසා තියෙන බව පැහැදිලි කරන්න පුළුවන්. බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය ඉලක්ක කරන්නේ 20 වන සියවසේ ගුරුවරු. මේ ගුරුවරුන්ට ඔවුන්ගේ ඉගැන්වීම් සාර්ථක කර ගැනීම සඳහා සුදුසු ව්‍යුහයක් සම්පාදනය කර දීමටයි බ්ලූම් ඇතුළු පිරිස උත්සාහවත් වුණේ. එහෙනම් මේගොල්ලන්ගේ අරමුණු වෙනස්. ඒකට 20 වෙනි සියවස මේක 1956 ආපු එකක්. බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය ඉලක්ක කරන්නේ 20 වන සියවසේ ගුරුවරු. 1900 ගණන් වල. ඒ කියන්නේ 20 වන සියවසේ ගුරුවරු. ඒ බ්ලූම්ගේ එයාගේ ගෝලීන්ගේ අවශ්‍යතාව උනේ මේ ගුරුවරුන්ට ඒගොල්ලන්ගේ ඉගැන්වීම් සාර්ථක කර ගැනීම සඳහා සුදුසු ව්‍යුහයක් සම්පාදනය කර දීම. නමුත් මොවුන් යෝජනා කරන ඉගෙනුම් ක්‍රම පිළිවෙත් සිසු ඉගෙනුම දැඩි පාලනයකට යටත් කරනවා. හයි කන්ට්‍රෝල් කියලා කියනවා. සිසුන්ගේ ඉගෙනීම පාලනයකට යටත් කරලා තියෙනවා. එබැවින් මේවා වර්තමාන පන්ති කාමරයට නොගැලපෙන බවයි වර්තමාන විචාරකයින්ගේ මතය. සිසුන්ගේ ඉගෙනුම දැඩි පාලනයකට යටත් කරන කිසි දෙයක් වර්තමාන සමාජයේ පිළිගන්නේ නැහැ. ගුරුවරුන් සිසු ඉගෙනුම පාලනය කළ යුතුද? එසේ නැතිනම් ඉගෙනීම සඳහා සිසුන්ට නිදහස ලබා දිය යුතුද? ඔන්න ප්‍රශ්න දෙකක් දැන් මතුවෙනවා. බ්ලූම් කටයුතු කළ එක විදියකට සිසු ඉගෙනුම පාලනය කරන්නට වුණා. ගුරුවරුන්ට උපදෙස් ලබා දුන්නු විදිය අනුව දැන් අපි ප්‍රශ්න කරනවා ගුරුවරුන් සිසුන්ගේ ඉගෙනුම පාලනය කරන්න ඕනද? එහෙම නැත්නම් ඉගෙනීම සඳහා සිසුන්ට නිදහස ලබා දිය යුතුද කියලා ප්‍රශ්න කරනවා. ඒ ශිෂ්‍යයා සතු නිර්මාණශීලී හැකියාව අවදි වන්නේ මේ தত্ত্ব දෙකෙන් කිනම් தත්ත්වය යටතේද? ගුරුවරුන්ට දැනුම ලියා තැබිය හැකි හිස් ගල් ලෑලි ලෙස සිසුන් සැලකුව යුගයක් තිබුණා. හිස් ගල් ලෑල්ලක් කියලා ශිෂ්‍යයා පිළිගත්තේ. එක්තරා කාලයක සිසුන් පිළිගත්තේ ගුරුවරුන්ට දැනුම ලියා තියන්න පුළුවන් ගල් ලෑලි වගේ. ගල් ලෑලි ලෙස තමයි පිළිගත්තේ. නමුත් ඒ යුගය දැන් අවසන්. සියලුම සිසුන්ට නිර්මාණශීලී වන්න, විචාරශීලී චින්තනයේ යෙදෙන්න, ස්වාධීනව කටයුතු කරන්න අද හැකියාව තිබෙන බවයි අප විශ්වාස කරන්නේ. එසේනම් සෑම දරුවෙකුම ඉගෙනුම සඳහා නියුක්ත කරගත හැකි ක්‍රමවිධි සොයා බැලීම වර්තමාන අධ්‍යාපනයේ වැදගත් කාර්යයක් වෙනවා. එන්ගේජ් කරගන්නවා කියනවා. මේ එන්ගේජ් කරගන්නවා කියන වචනේ හරි වැදගත්. සෑම ළමයෙක්ම ඉගෙනුම සඳහා නියුක්ත කරගන්නට ඕනේ. ඒ සඳහා ක්‍රමවිධි සොයා බලන එක වර්තමාන අධ්‍යාපනයේ වැදගත් කාර්යයක් කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන කතා කරන්නේ අපි මේ සිසුන්ට නිදහස තියෙන්න ඕන නේද කියන එක. ඔව්. එතකොට ඒගොල්ලෝ යම්කිසි පාලනයකට ලක් කරන ක්‍රමයක් වර්තමාන සිසුන්ට ගැලපෙන්නේ නැහැ. මොකද සිසුන්ගෙන් අද අපි බලාපොරොත්තු වෙන්නේ නිර්මාණශීලීව හිතන්න. ඒගොල්ලන් ළඟ තියෙන නිර්මාණශීලී හැකියාව අවදි වන්න නම් ඒගොල්ලන්ට ඉගෙනීමේ නිදහස තියෙන්න ඕනේ. ගුරුවරුන්ට බෑ දැනුම ලියා තියෙන ගල් ලෑලි විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරන්න. එහෙමත් උගයක් තිබුණා යුගයේ දැන් අවසන්. එහෙනම් සිසුන්ට නිර්මාණශීලී වෙන්න නම්, විචාරශීලී චින්තනයේ යෙදෙන්න නම්, ස්වාධීනව කටයුතු කරන්න ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. නමුත් ඒකට ඉඩකඩ බ්ලූම්ගේ වර්ගීකරණයේ අහුරලා තියෙන බවයි මේ දෝෂයක් වශයෙන් පෙන්වා දෙන්නේ.
බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය මුල් වර්ගීකරණයේ වගේම හඳුන්වා දෙන්නේ ප්‍රජානන මට්ටම් 6ක්. ඒකේ පදවල වෙනස්කම් තියෙනවා, ව්‍යුහයේ වෙනස්කම් තියෙනවා, අවධාරණයේ වෙනස්කම් තියෙනවා. නමුත් සමානත්වය තමයි මුල් වර්ගීකරණයේ සංශෝධිත වර්ගීකරණයේ දෙකේම තියෙන ප්‍රජානන මට්ටම් 6ක්. ඒ මට්ටම යටතේ සිසුන් අත්පත් කරගත යුතු චර්යා පෙන්වා දෙමින් එම චර්යා සාක්ෂාත්කරණය සඳහා ක්‍රියාපද ඇසුරු කරගත් ඉගෙනුම් පළ ලිවීමේ ක්‍රමයක්ද මේ වර්ගීකරණය හඳුන්වා දී තියෙනවා. අද හුඟක් අය නම් කරයි, විස්තර කරයි, පැහැදිලි කරයි, නිර්වචනය කරයි. ඔන්න ඔහොම ක්‍රියාපද දදා අර ඉගෙනුම් පළ ලිවීමේ පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. කාලයක් තිස්සේ මේක ක්‍රියාත්මක වුණා. ඒකට සිසුන් අත්පත් කරගත යුතු චර්යා පෙන්වලා දුන්නා මේ හැම ප්‍රජානන මට්ටමක් යටතේම. එහෙනම් ඒ චර්යා තමයි සාක්ෂාත්කරණය කිරීම ගුරුතුන්ට පැවරුවේ. ඒ චර්යා සාක්ෂාත්කරණය සඳහා ක්‍රියාපද ඇසුරු කරගත් ඉගෙනුම් පළ ලිවීමේ පුරුද්දක් මේ අනුව ගුරුතුන් තුල ගොඩ නැගෙන්නට වුණා. දැන් හොඳටම ගොඩ නැගිලා තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම එම ඉගෙනුම් පළ සාක්ෂාත් කරගත් මට්ටම් සොයා බැලීම සඳහා ඇගීම් ක්‍රමද සම්පාදනය කර තියෙනවා. අනු විභාගත් ඒ අනුව ගියා. බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණයේ හමුවේ ගොඩ නැගී තිබෙන මේ ක්‍රම පිළිවෙත් අද විවාදයට ලක් වෙනවා. අද විභාග ක්‍රමය විශාල වශයෙන් විභාගයට ලක් වෙනවා. මොකද කටපාඩම් කරලා උත්තර ලියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇයි විභාග ක්‍රමයේ විවාදයට ලක් වෙන්නේ? පන්තියේ ඉගෙන ගන්න දරුවන්ට ප්‍රතිභාව පහළ කරගනිමින් නිර්මාණශීලී චින්තනය වෙත යොමු වන්න මේ ක්‍රමවිධි ඉඩ ලබා නොදෙන බවයි අද විචාරකයන් පවසන්නේ. අන්න ප්‍රතිභාව කියන්නේ ඉන්ටියුෂන්. එතකොට යමක් ගැන හිත ඉන්නකොට අපිට අලුත් අදහසක් පහළ වෙනවා. අපි දන්නේ නැති මොහොතක ප්‍රතිභාව ප්‍රතිවේදය කියලාත් මේකට කියනවා. එහෙනම් ඒ ප්‍රතිභාව පහළ කරගෙන නිර්මාණශීලී චින්තනය වෙත යන්න මේ බ්ලූම්ගේ වර්ගීකරණ මං පාදපු ක්‍රමවිධි ඉඩ ලබා දෙන්නේ නැති බවයි වර්තමාන විචාරකයෝ පවසන්නේ. විභාග කේන්ද්‍රීය ඉගෙනුම 21 වෙනි සතවර්ෂයේ ඉල්ලා සිටින නිර්මාණශීලීත්වය ගොඩනගා ගන්න වත්මන් පාසල් සිසුන්ට ඉඩ ලබා දෙන්නේ නැහැ. අප රටේ ක්‍රියාත්මක වන විභාග ක්‍රමය විභාග ප්‍රශ්න සඳහා තවමත් බලාපොරොත්තු වන්නේ එක් නිශ්චිත පිළිතුරක්. ප්‍රකාශිත දැනුම සහ අවිසාරී චින්තනය පදනම් කර සකස් කරන මේ විභාගවල ප්‍රශ්න නිර්මාණශීලී සිසුන් අධෛර්යයට පත් කරනවා. සිසුන් නිර්මාණවලට පෙළඹෙන්නේ ඉගෙනීමේ නිදහස ඔවුන්ට ලැබෙන විට. නිර්මාණ සඳහා සිසු පෙළඹවීම ඇති කරන්න නම් ස්වාධීන ස්වයං ඉගෙනුම, විවෘත මූලාශ්‍ර භාවිතයෙන් සිදුවෙන ඉගෙනුම වැනි ක්‍රමවිධි සිසුන්ට හඳුන්වා දීම අවශ්‍ය වෙනවා. එතකොට ඉගැන්වීමේ ක්‍රමවලත් වැරදි තියෙනවා. අපි සිසුන් එක රාමුවකට කොටු කරනවා. බ්ලූම් හඳුන්වා දීපු වර්ගීකරණය අනුව ගොඩනැගිච්ච විභාග ක්‍රමයට වැරදි තියෙනවා. එතකොට සිසුන් නිර්මාණශීලීත්වයේ ගොඩනගා ගන්න ඒ විභාග ඉඩ දෙන්නේ නැහැ. මුවා ප්‍රශ්න අපරටේ ක්‍රියාත්මක විභාග ක්‍රමයේ විභාග ප්‍රශ්න සඳහා තාමත් බලාපොරොත්තු වෙන්නේ එක නිශ්චිත පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට කිසියම් ප්‍රශ්නයකට වෙනත් පිළිතුරක් ළමයෙක් ලිව්වොත් ලකුණු හමු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න පත්‍රයේ රචනා කරපු එක්කෙනා බලාපොරොත්තු වෙච්ච පිළිතුර පමණයි හරි විදිහට සැලකන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. අද ළමයි විවිධ පැතිවලින් හිතන්න දක්ෂයි. හිතන්න පෙළඹෙනවා. නමුත් එහෙම හිතලා හොඳ පිළිතුරක් ලිව්වත් ඒක ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව තමයි මේ විභාග ප්‍රශ්න සකස් කරන්නේ ප්‍රකාශිත දැනුම හා අභිසාරී චින්තනය පදනම් කරගෙන. අන්න එසේ හදන ප්‍රශ්න නිර්මාණශීලී සිසුන් අධෛර්යයට පත් කරනවා. ඒගොල්ලෝ කැමති හිතලා උත්තර ලියන්න. ඒත් ඒගොල්ලන් විසිරුණු මනසක් තියෙනවා. අපසාරීව හිතනවා, පාර්ශවීය හිතනවා. ඒ හොඳ නිර්මාණශීලී උත්තර ඒගොල්ලෝ ළඟ තියෙනවා. නමුත් ඒවා ලියන්න බයයි. අර බලාපොරොත්තු වෙන උත්තරේම කටපාඩම් කරන් ලියන්න පෙළඹෙනවා. ඒතර එහෙනම් අපි කියනවා සිසුන් නිර්මාණ වලට පොළඹවන්න නම් ඉගෙනීමේ නිදහස උන්ට දෙන්න ඕනේ. මේ ඉගෙනීමේ පෙළඹවීම ඇති කරන්න නම් ස්වාධීන ස්වයං ඉගෙනුම
ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින්. ස්වාධීන ඉගෙන ගන්න. ගෙදර වැඩ වලින් මේක කරන්න පුළුවන්. ගෙදරදි කරන්න ස්වාධීනව කරන්න වැඩ දෙන්න පුළුවන්. ස්වයං ඉගෙනුම කියන්නේ self learning. පන්ති කාමරයේ කණ්ඩායමට වැඩ කර පැවරුම් ඔස්සේ ඒගොල්ලෝ ස්වාධීන ස්වයං ඉගෙනුම් වලට පෙළඹවන්න පුළුවන්. අද තවත් ඉගෙනුමක් ජනප්‍රිය වෙනවා විවෘත මූලාශ්‍ර භාවිතයෙන් සිදුවෙන ඉගෙනුම. ඒකට කියනවා open source learning කියලා. එතකොට මේ අපිට අන්තර්ජාලයෙන් මේවා භාගත කරන්න පුළුවන්. ඒවට මුදල් ගෙවන්න ඕනේ නෑ. ඒවා ආශ්‍රයෙන් ස්වාධීනව ඉගෙන ගන්න අද වර්තමාන ළමුන්ට බොහෝ ඉඩකඩ තියෙනවා. ඉගෙනුමක් ආරම්භ යුතු ස්ථානය ඉගෙනුම් ලාභීන්ට වැදගත්. දන්නා දේ ආවර්ජනයෙන් මේ සෑම විටම ආරම්භ විය යුතුද යන්න මේ අනුව මතවාදයට ලක් වෙනවා. අන්න ද බ්ලූම් කියන්නේ හැමතිස්සෙම එක තැනකින් පටන් ගන්න. දැනුමෙන් පටන් ගන්න කියලා පරණ වර්ගීකරණයේදී කිව්වා. අලුත් එකේදී කියනවා දන්නා දේ ආවර්ජනයෙන් ආරම්භ කරන්න කියලා. ඉගෙනුමක් ආරම්භ යුතු ස්ථානය ඉගෙනුම් ලාභීන්ට වැදගත්. එය මේ දැනුමද ආවර්ජනයේද කියලා කියන එක අද මතවාදයට ලක් වෙලා තියෙනවා. එක තැනකින් පටන් ගන්න කියලා කියන දේ තමයි මතවාදයට ලක් වෙන්නේ. එක් චින්තන රාමුවකට ඉගෙනුම කොටු කිරීමද සිසු නිර්මාණශීලීත්වයට හානි පමුණු. එකම විදිහට තමයි හිතන්න වෙන්නේ. මේ ඉනිමගේ තමයි හැමෝම ගෙනියන්නේ. ඉනිමග ටිකක් සංකීර්ණ වෙලා තියෙන බව ඇත්ත. ඒකේ පැති ගන්න වැඩි වෙලා තියෙන බව ඇත්ත. නමුත් එකම රාමුවක තමයි මේ සංශෝධිත වර්ගීකරණය යටතේ සියලුම ළමයි ගෙනියන්නට සිදු වෙන්නේ. එහෙනම් එක් චින්තන රාමුවකට ඉගෙනුම කොටු කිරීමද සිසු නිර්මාණශීලීත්වයට හානි පමුණු. පුද්ගලයන් ස්වභාවිකව ලබා තිබෙන මේ ප්‍රජානන විෂමතා තමයි දැනුම් ආර්ථිකයේ ඉල්ලා සිටින විෂම ජාතීය කාර්ය බලක ලෝකයේ දෙන්නෙක් සමාන නැහැ. කිසිවෙකු තවත් කෙනෙකුට සමාන නැහැ. එහෙනම් පුද්ගලයන් අතර ස්වභාවිකව තියෙන විෂමතාවක්, විවිධත්වයක් තියෙනවා. ප්‍රජානන විෂමතාවක් තියෙනවා. ඒ කියන්නේ හිතන විදිහේ වෙනස්කම් තියෙනවා. එහෙනම් මේ වෙනස්කම් තියෙන පුද්ගලයෝ තමයි දැනුම් ආර්ථිකයේ ඉල්ලා සිටින්නේ. මොකද දැනුම් ආර්ථිකය කියන්නේ knowledge economy එකක් තමයි අපි knowledge economy එකකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. දැනුම තමයි අපේ ප්‍රධාන නිෂ්පාදන ආම්පන්නය. එතකොට ෆැක්ටර් එක නිෂ්පාදන සාධක වලින් දැනුම හරි ප්‍රධාන වැදගත් සාධකයක් වෙනවා. එහෙනම් දැනුම් ආර්ථිකයක අපි ඉන්නේ. එතකොට පුද්ගලයන් ස්වභාවිකව ලබා තිබෙන ප්‍රජානන විෂමතා තමයි මේ දැනුම් ආර්ථිකයේ ඉල්ලා සිටින විෂම ජාතීය කාර්ය බලකාය ගොඩනැගීම සඳහා දායක වේ. heterogeneous workforce එකක් තමයි අවශ්‍ය. එකම විදියට හිතන එකම විදියට කටයුතු කරන සමජාතීය කාර්ය බලකායක් නෙමෙයි මේ දැනුම් ආර්ථිකයේ ඉල්ලා සිටින්නේ. වෙනස් විදියට හිතන පිරිස ඉල්ලා සිටින්නේ. විධිමත් අධ්‍යාපනය මෙතෙක් සිදු කර ඇත්තේ සියලුම ඉගෙනුම්ලාභීන් එකම රාමුවකට දමා ඔවුන්ට ඉගැන්වීමට උත්සාහ කිරීම. එකම රාමුවක් ඔස්සේ මේ හැමෝම ගෙනියන්නයි උත්සාහ කරලා තියෙන්නේ මේ දක්වා. අද ඇති වෙලා තියෙනවා. මානව ප්‍රාග්ධනය සංවර්ධනය වෙන්නේ. ඒ කියන්නේ human capital එක සංවර්ධනය වෙන්නේ සිසුන් අභිප්‍රේරණය වෙලා පෙළඹිලා දැනුම හා අවබෝධය වැඩි කරගන්න දක්වන උනන්දුව මත. අර චිත්ත වේගයක බැඳීම ඇති වෙලා ඒගොල්ලන්ට හිතෙනවා මම මේ දැනුම ලබා ගන්න ඕනේ කියලා. ඒ දැනුම ලබා ගත්තට පස්සේ මේක මම අවබෝධ කරගන්න ඕනේ කියලා හිතෙනවා. හොඳට පැහැදිලිව තහවුරු කරගන්න ඕනේ කියලා හිතෙනවා. අන්න එහෙනම් ඒකට කියනවා දැනුම ලබා ගන්නේ මේ විදිහට. අද ඇති වෙලා තියෙනවා මානව ප්‍රාග්ධනය සංවර්ධනය වන්නේ සිසුන් අභිප්‍රේරණය වෙලා දැනුම හා අවබෝධය වැඩි කරගන්න දක්වන උනන්දුව මත.
අපි කියන දැනුම ලබා ගැනීම knowledge acquisition කියන එක මෙතෙන්දි වැදගත් වෙනවා. knowledge deepening ඒ ලබාගත් දැනුම ගැඹුරු කරන්න ප්‍රලමවන්න ඕනේ. knowledge creation එතන තමයි අර tacit knowledge නිහඬ දැනුම තියෙන්නේ. එතකොට නව නිර්මාණ භාවිතයේදී ඒ ලබන අත්දැකීම් ඔස්සේ මේ නව දැනුම නිෂ්පාදනය කරන්න ඒගොල්ලෝ යොමු කරන්න ඕනේ. මේ ගැන කතා කරනකොට මම කිව්වා ජපානය ඇමරිකාව අභිබවා ඉදිරියට ගියේ මේ දැනුම පහළ මානසික හැකියාව දෙකක් ආවර්ජනය කර ගැනීම කොහොමද සංවර්ධනය වෙන්නේ? පියවර 4ක් ඔස්සේ. ඒ අර්ථය තියෙනවා පෙළ ගැස්වීම, ලිස්ටිං, රෙකග්නයිස්. ඒකට සිංහල වචනයක් නැහැ. අපි කියනවා යමකට ගලපලා, දිගු කාලීන මතකයට ගලපලා හඳුනා ගැනීම කියනවා. රිකෝල් හඳුනාගත දේ පෙර දිගු කාලීන මතකයෙන් අපි යමක් හඳුනාගත්තා නම් ඒක අපි රිට්‍රීව් කරනවා. ඒ තොරතුරු ලබා ගන්නවා. සිහි කැඳව ගන්නවා. ඊළඟට අයිඩෙන්ටිෆයි මේක ඉහළම ප්‍රජානන හැකියාවක් අධි ප්‍රජානන හැකියාවක් කියලා හැඳින්වුවා. අපි හිතන හැටි, අපි දැනුම ගබඩා කරන හැටි, අපි දැනුම ආපසු ලබා ගන්න හැටි ගැන අපි හඳුන ගන්නවා. එතන කිසිවක් සමග සංසඳන්නේ නැහැ. තමන් තනියෙන් කරන දෙයක් ඒක අයිඩෙන්ටිෆයි කියලා කියනවා. අන්ඩර්ස්ටෑන්ඩ් කොහොමද සංවර්ධනය වුනේ? යමක් තේරුම් ගැනීමෙදිත් අපි පියවර 4ක් පහු කරනවා. එතන මේ මාන 4ට ගැලපෙන්නේ අර දැනුම වර්ග 4. සංකල්පීය දැනුම, පළවෙනි එක කරුණුමය දැනුම, දෙවෙනි එක සංකල්පීය දැනුම, තුන්වෙනි එක ක්‍රමපිළිවෙත් පිළිබඳ දැනුම, හතරවෙනි එක අධි ප්‍රජානනය පිළිබඳ දැනුම. මේ 4 ඔස්සේත් අපි ගියා. යමක් සැකවින් කිව්වා, වර්ගීකරණය කරා, අර්ථය පැහැදිලි කරා, නොඑක් මොඩල්ස් ඇඳලා, රූප සටහන් ඇඳලා, ෆ්ලෝ chart ඇඳලා පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට අපි අනාගතය ගැනත් පුරෝකථනයන් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ කාරණා දෙක අපි ගිය සැසියේදීත් කතා කරලා තිබුණා මේ low order mental skills දෙක ගැන. අද අපි high order mental skills 4ට ගියා. අපේ කොටුවේ මේ 6ම ඉදිරිපත් වුණා. නිල් පාට කොටුවේ high order mental skills ඉහළ මානසික හැකියාව. භාවිතයෙන් පටන් ගන්නෙ මේ භාවිතයේ තියෙන අවස්ථා 4. මම මේ අවසාන එක රතු පාටෙන් දාලා තියෙනවා. මොකද මම ඒක ගලපනවා මේ ක්‍රියේට් එක යන අවස්ථා 4ත් එක්ක. මගේ කතාවේදී මම දිගින් දිගට මේ ගැලපීම තමයි කරේ. මෙන්න apply යටතේ තියෙනවා ප්‍රතිචාර දක්වනවා, respond, provide කියන්නේ යම් යම් දේවල් සපයනවා, තොරතුරු වෙන්න පුළුවන්, මඟ පෙන්වීම වෙන්න පුළුවන්. ඊළඟට කුරු පුරුදු පරිසරයක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීමේදී එන අදහස් අපි හඳුනා ගන්න ශක්තියින් අපි භාවිතා කරනවා. ඊට පස්සේ ඒ භාවිත අවස්ථාවක් තෝරගන්නවා. ඒක කඩලා බලනවා, differentiate, select, differentiate කියන්නේ ඒක සකස් කරලා තියෙන කොටස් හඳුන ගන්නවා. ඒ කොටස් සම්බන්ධ වෙලා තියෙන ආකාරය, ඉන්ටිග්‍රේට් වෙලා තියෙන ආකාරය ගැන අදහස් ලබා ගන්නවා. ඊට පස්සේ අපි ඒක බිඳ දානවා. ඊට පස්සේ අපි බිඳ දාලා ඒ කොටස් චෙක් කරලා, පරීක්ෂා කරලා අපි ඒවයි අදාළත්වය වගේ දේවල් තීරණය කරනවා. ඩිටර්මින් කියන්නේ තීරණය කරනවා. ජජ් කියන්නේ විනිශ්චය කරනවා. මේවා කොච්චර කාර්යක්ෂමද, ඵලදායීද කියලා අපිට විනිශ්චය කරන්න පුළුවන්. අපි ඒ අතර ආපස්සට හැරිලා බලනවා, රිෆ්ලෙක්ට් කියලා කියනවා. ඊළඟට ක්‍රියේට් වලට එනවා. දැන් රිෆ්ලෙක්ට් කරනකොට නොඑක් නිර්මාණ අදහස් මතුවෙනවා, නොඑක් අදහස් මතුවෙනවා, ජෙනරේට් වෙලා තියෙන අදහස් ජෙනරේට් වෙලා උත්පාදනය වෙලා ඒ අදහස් එකතු කරනවා, අසෙම්බල් කරනවා. අසෙම්බල් කරන්න පුළුවන් ආකාර හොයලා බලනවා. ඒ අනුව අපි පිරිසැලසුම් කරනවා. ඒ පිරිසැලසුම් ඔස්සේ යමින් නිර්මාණශීලී අදහස් මතු කරලා ඒ නිර්මාණ වලට යනවා. ඉතින් ඔබට පේනවා මේ මෙටා කොග්නිටිව් නොලෙජ් එක අපි ගැලපුවා මේ ක්‍රියේට් කියන එකේ මේ අවස්ථා 4. ඒකයි අපි කරේ. මෙටා කොග්නිටිව් ඒවා තමයි මේ use, deconstruct, reflect, create කියලා කිව්වේ. ඒතර මෙතන create කියලා කියන එකේ තියෙනවා generate, assemble, design, create කියන එක ගැලපුවා. ඒ ගලපු ෆෙට තමයි මේ තියෙන්නේ. මේ use වලින් පටන් ගත්තා. use භාවිත කරලා අලුත් අදහස් උත්පාදනය කරලා generate. ඊට පස්සේ ගියා ඊළඟ එකේ ඉහළම තැනට තිබුණු එකක් බින්ද දඹලා ඊට පස්සේ නැවත එකතු කරා. මෙන්න assemble මෙතන. reconstruct ඉඳන් assemble වලට ආවා. ඊළඟට reflect කියන තැනට ගියා. මේ කරපු දේවල් ආපස්සට හැරලා හිතලා බලලා ඒ අනුව පිළිසැලසුම් කරා. reconstruct and reflect. ඊට පස්සේ create කරලා
ඒ නිර්මාණ අදහස් ඔස්සේ ඉනෝවේෂන් වලට ගියා, ඉනෝවේට් කරා, නව උත්පාදන, නව නිර්මාණ බිහි කරා. මේ වර්ණ යොදලා තියෙන්නේ මේ අධිප්‍රජානන හැකියා කොහොමද මේ නිර්මාණකරණයේ පියවර එක සම්බන්ධ වෙන්නේ. use and generate එකට යනවා. deconstruct and assemble, reflect and design, ඊට පස්සේ create වලින් පස්සේ අපි එන්නේ innovate වලට. මෙතන ඒක පෙන්නනවා use, generate, deconstruct, assemble, reflect, design, create, නිර්මාණ අදහස් තිබුණට වැඩක් නැහැ. චිත්ත වේග බැඳීම් ඔස්සේ අපි ඉනෝවේෂන් නිර්මාණකරණයට හා ඉන්වෙන්ෂන් වලට එන්න අවශ්‍ය වෙනවා. ඉන්වෙන්ෂන් නවෝත්පාදන වශයෙන් හඳුන්වනවා. ඊළඟට අපි චින්තනය ගැන අද ටිකක් කතා කරා. චින්තන වර්ග 3 ඔබට මතක ඇති. convergent thinking ඒක තමයි අභිසාරී චින්තනය. divergent thinking අපසාරී චින්තනය. lateral thinking පාර්ශ්වීය චින්තනය වශයෙන් හඳුන්වලා දුන්නා. මේ ඉංග්‍රීසි වචන දැන ගැනීම අතිශයින් වැදගත්. ඔබට වෙබ් පිටුවලට යන්න ඕන නම්, වෙබ් පිටුවෙන් වෙබ් පිටුවට මාරු වෙන්න ඕන නම් නේද, ඔබේ හිතේ ඇති වෙන නිර්මාණශීලී අදහස් එක්ක ගමන් කරන්න ඕන නම් මේ ඉංග්‍රීසි පද ඉගෙනගෙන ඒ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන දේවල් කියවන්න ඔබ හුරු වෙන්න ඕනේ. අපි කිව්වා මේ medium of thinking හිතන්න මාධ්‍යයක් ඕනේ. medium කිව්වේ මාධ්‍ය. හිතන්න අවශ්‍ය මාධ්‍ය මොකක්ද? subject knowledge. විෂය දැනුම ඔස්සේ හිතන්න පුළුවන්. එහෙනම් subject knowledge as the medium of instruction. subject content එක වෙන්නත් පුළුවන්. එකම වචනේ තමයි විෂය දැනුම, තව එකක් විෂය අන්තර්ගතය. දැන් විෂය මාලාවක තියෙන විෂය අන්තර්ගතයක්. subject content as medium of thinking. අපි ඒක ගැනත් කතා කළා. මාධ්‍යයක් නැතුව හිතන්න බෑ කිව්වා. ඊළඟට පාර්ශ්වීය චින්තනය යටතේ thinking beyond the box. රාමුවෙන් එපිටට හිතනවා. රාමුවෙන් එහාට හිතනවා. thinking outside the box. රාමුවෙන් ඔබට හිතනවා, රාමුවෙන් පිටතට හිතනවා කියලා දැනුම හොයාගෙනකොට සමහර වෙලාවට අපිට subjective knowledge වෙන අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට objective knowledge අවශ්‍ය වෙනවා. එහෙනම් අර පාර්ශ්වීය චින්තනයේදී අපි තොරතුරු එකතු කරනකොට පුස්තකාලයකින් තොරතුරු ලබා ගන්නවා වගේ විෂයබද්ධවයි තොරතුරු එකතු කරේ. අන්න objective කියන වචනේ අපි එතෙන්දි ගත්තා. අපේ අදහස් එක්ක මතිමතාන්තර එක්ක අපි ළඟ තියෙන දැනුම පටලවා ගත්තේ නැහැ. අපි ළඟ තියෙන දැනුම ඒ තියෙන හැටියෙන්ම අපි ප්‍රකාශයටපත් කළා. එහෙනම් විෂයබද්ධවයි ඒ දැනුම ප්‍රකාශයටපත් කළේ. සබ්ජෙක්ටිව් කියන්නේ පුද්ගලබද්ධ. අන්න අපේ හැඟීම් ගැන අපි කියනවා. පුද්ගලබද්ධයි. ඒ දෙවෙනි අවස්ථාවේදී අපේ හැඟීම් අපි ඍජුව කියා සිටියා. එහෙනම් ඒක පුද්ගලබද්ධයි. ඊළඟට අපි දැනුම් වර්ග 3ක් ගැන ගිය සැසියේ කතා කළා. ප්‍රකාශිත දැනුම, explicit knowledge, අප්‍රකාශිත දැනුම, implicit knowledge, නිහඬ දැනුම, tacit knowledge. මේක තමයි ඉගෙනුමක නිර්මාණශීලී ඵලය tacit knowledge. මෙතන තමයි අර දැනුම උත්පාදනය වීම knowledge creation කියන එක සිදු වෙන්නේ. 21 වෙනි සතවර්ෂයේ අත්‍යවශ්‍ය දෙයක් තමයි knowledge creation. ඒතර අපි කිව්වා බ්ලූම්ගේ වර්ගීකරණය ප්‍රතිභාව නැත්නම් ප්‍රතිවේදය ඇති කරගන්න දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඉන්ටියුෂන් කියන්නේ ප්‍රතිභාව. එතකොට හිතේ ගමන් අපිට හොඳ අදහස් ප්‍රඥාව පහළ වෙනවා. අලුත් අදහසක් මතුවෙනවා. නේද? යමක් ගැන කල්පනා කරමින් ඉන්නකොට දැන් ආකමිඩිස් වගේ කෙනෙක් විද්‍යාඥයෙක් යාට ලොකු ගැටලුවක් දීලා තිබුණා විසඳන්න රටේ රජුරු. ඒකට උත්තරේ යාට ලැබුණේ යා නාන තටාකයට බහිනකොට. අන්න එහෙනම් ඒ කොයිලාවේ මේ ප්‍රඥාව එනවද දන්නේ. මේ ප්‍රතිවේදයේ ප්‍රතිභාව කොයිලාවේ පහළ වෙනවද දන්නේ. ඒක පහළ කර ගැනීම තමයි නිර්මාණශීලීත්වයේ වැදගත්ම හරය වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. අපි කිව්වා අද අපිට අවශ්‍ය වෙන්නේ heterogeneous workforce එකක්. විෂම ජාතීය කාර්ය බලකායක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ ලෝකෙ කිසිම දෙන්නෙක් සමාන නැහැ. දෙන්නෙක් එක විදිහට හිතන්නෙත් නැහැ. ඒක නිසා එකම රාමුවක යවල වැඩක් නැහැ. ඒ අයට ගැලපෙන රාමුවසේ ගිහිල්ලා ඒගොල්ලෝ සංවර්ධනය වුණොත් අපට ලැබෙන විශ්වම ජාතිය කාර්ය බලකායක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි මේ human capital development වලට අවශ්‍ය වෙන්නේ. human capital development කියන්නේ මානව සම්පත් සංවර්ධනය. මේක 21 වෙනි සතවර්ෂයේ අවශ්‍යතාවක්. එකම අච්චුවේ කට්ටිය නම් අපි විශ්වවිද්‍යාල වලින් ඉස්කෝල වලින් ගිහි කරන්නේ විවිධත්වයක් ඒගොල්ලෝ අතර නැත්තම්
අද දවසට ගැලපෙන මේ මානව සම්පත් සංවර්ධනය අපට සිදු කරන්න බැරි වෙනවා. එහෙනම් ළමයින්ට ස්වාධීනව ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනේ. අපි ඒකට කිව්වා ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින්, සෙල්ෆ් ලර්නින්, ස්වයං ඉගෙනුම, ස්වාධීන ඉගෙනුම. අපි මේකට කියනවා ස්වාධීන ස්වයං ඉගෙනුම. ගෙදර වැඩ ඔස්සේ, පැවරුම් ඔස්සේ මේ පැත්ත දිරිගන්වන්න පුළුවන්. ඒ වගේම අද තියෙනවා ඕපන් සෝර්සස්. අන්තර්ජාලයට ගියාම විවෘත මූලාශ්‍ර තියෙනවා. කිසි මුදලක් ගෙවන්න නැතුව ඒවා අපිට භාගත කරගන්න පුළුවන්. ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මේවා ඉගෙනුම් සම්පත් ඕපන් සෝස් ලර්නින් කියලා කියනවා. ඒ විවෘත මූලාශ්‍ර ඔස්සේ අද ළමයින්ට ලබා ගන්න පුළුවන් ඉගෙනුම. ඒතර මේවා තමයි අර ස්වාධීන ඉගෙනුමේදී අපිට වැදගත් වෙන්නේ. ඒ විදිහට ඉගෙන ගන්න අවස්ථාව දුන්නොත් මානව ප්‍රාග්ධනය අපි සංවර්ධනය කරනවා. අපේ රටට අවශ්‍ය ප්‍රාග්ධනය අපි සංවර්ධනය කරනවා. අන්න එහෙනම් අවසාන වශයෙන් මම ඔබට කිව්වා බ්ලූම්ගේ වර්ගීකරණයෙන් අපට ලැබෙන්නේ නැති නමුත් අප ලබාගත යුතු අත්‍යවශ්‍ය අංග තුනක් කිව්වා. knowledge acquisition, දැනුම ලබා ගැනීම, චිත්ත වේග මැදිහත් වීම හරහා අපි දැනුම ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ආවර්ජනය හා අවබෝධ කර ගැනීම. අන්න එහෙනම් චිත්ත වේග ඔස්සේ මැදිහත් වෙලා දැනුම ලබා ගන්නවා. ඒ දැනුම ලබාගෙන අපි එතනින් නතර වෙන්නේ නැවතත් චිත්ත වේග ක්‍රියාත්මක වෙලා ඒ දැනුම භාවිත කරනවා. භාවිත කරලා අපි නව නිර්මාණ වෙත යනවා. එතෙන්දි තමයි මේ දැනුම ගැඹුරු වෙන්නේ. ඩීප් කියන්නේ ගැඹුර. එතකොට knowledge acquire වලින් ඊට පස්සේ දැනුම භාවිත කරනකොට ඒ දැනුම ගැඹුරට යනවා. knowledge deepening ඇති වෙනවා. ඊට පස්සේ ඒ තමන් නිර්මාණය කරපු දේවල් එක්ක තමන් වැඩ කරනකොට අත්දැකීම් ලැබෙනකොට ඒගොල්ලෝ තුල නව දැනුම උත්පාදනය වෙනවා. ඒ නව දැනුම උත්පාදනය කිරීමේ ක්‍රමපිළිවෙත් පිළිබඳව අවබෝධය ලැබෙනවා. හුඟක් වෙලාවට පහළ මට්ටම් වල වැඩ කරන අයට තමයි මේ නව දැනුම උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ පිරිස උත්පාදනය කරන නව දැනුම එකතු කරගන්න ආයතනයේ වගකිය යුතු කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට තමයි මේ දැනුම උත්පාදනය කරන සමාජයක් බවට අපිපත් වෙන්නේ. ජපානය, ඇමරිකාව අභිබවා ආර්ථිකය ජයගත්තා වගේ අපේ රටත් ඉස්සරහට යන්න නම් මේ එක තැනකවත් අතර වෙන්නේ නැතුව 21 වෙනි සත්වර්ෂයේ ඉල්ලා සිටින මේ දැනුම උත්පාදනය කියන තැනට අපි වහවහ එළඹීම අවශ්‍ය වෙනවා. ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද තාමත් අපි ඉන්නේ අපේ අර රවුම් තුනේ පිට රවුමේ මැද රවුමේ අපි තාමත් කතා කරන්නේ බුද්ධිමය සංවර්ධනය පැත්ත. එතකොට බ්ලූම්ගේ වර්ගීකරණය අවාසි ගැන තමයි අද ප්‍රධාන වශයෙන් අපි කතා කළේ. ඒකේ වාසිත් ගොඩක් තියෙනවා. ඒ හැර වෙන දෙයක් අපිට ඇත්තෙත් නැහැ. එතකොට බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය තව තවත් දියුණු කරන්න බොහෝ අධ්‍යාපනඥයෝ වෙහෙසෙනවා. එහෙනම් ඒ අදහස් අරගෙන අපිට ඉගැන්වීම කරන්න සිදු වෙයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ. සර්ව සම්පූර්ණ එකක් නොවන බව. බ්ලූම්ගේ වර්ගීකරණය සෑම අතින්ම හොඳයි කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකෙත් අඩුපාඩු තිබෙන බව දැනගෙන ඒක භාවිත කිරීම තමයි අද අපි ලබා ගන්න ඕන හුරුව එහෙම නැත්නම් අත්දැකීම. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඊටාම හරවත් දේශනයකට ඔබට සවන් දෙන්න ලැබුණා. 21 වන සතවර්ෂයට අවශ්‍ය ගුරු භූමිකාව සකස් කිරීම සඳහා ආරමුණු කරගෙන මේ අපි පවත්වන අධ්‍යාපන කතිකාවතේ අපි නිතරම අහන දෙයක් තමයි කියන දෙයක් තමයි ළමයාගේ නිර්මාණශීලීත්වය දියුණු කරන්න කියන එක. ක්‍රියේටිවිටි එක දියුණු කරන්න කියන එක. ඒතර නිර්මාණශීලීත්වය දියුණු කරන්නේ පදනම් මොකක්ද කියන එක පිළිබඳ පුළුල් විග්‍රහයක් දේශමාන ආචාර්ය අයියල් ගිනිගේ මැතිණියගෙන් ලැබුණා. මම හිතන්නේ ඒක ඊටාම හරවත්ව ඊටාම සරලව අපි හැමෝටම තේරෙන විදිහට විග්‍රහ වුණා. මම හිතනවා මේ දේශනමාලාව අවසන් වෙනකොට නැත්නම් මේ දේශනමාලාව පියවරෙන් පියවර යනකොට ඔබ ඊටාම නවුම් දැනුමින් සන්නද්ධ වේවි. මොකද ඔබ සම්ප්‍රදායික පාඨමාලා කරත්, ඩිප්ලෝමා පාඨමාලා කරත්, අධ්‍යාපන පිළිබඳ උපාධි පාඨමාලා කරත් තාම ඒ පාඨමාලා තුලත් වමාරන්නේ නැත්නම් ඒව තුලත් තාම අප කරන්නේ පරණ අධ්‍යාපනික සංකල්පමයි. මේ දේශමාන ආචාර්ය අලුත් අධ්‍යාපන සංකල්පත් එක්ක. ඒක නිසා 21 වන සතවර්ෂයේ අධ්‍යාපනය පිළිබඳ අපි හිතනකොට කල්පනා කරනකොට මේ නැව දැනුම් සම්භාරය ඔබට මහා තෝතැන්නක් වේවි. ඔබගේ ගුරු පෞරුෂය
ශක්තිමත් කරගන්න. එhmenan ඔබ සියලු දෙනාටම රාත්‍රියක් ප්‍රාර්ථනා කරන අතරම අපගේ පරණ නැත්නම් අපගේ මීට පෙර දේශන ටික YouTube එක හරහා නරඹන ලෙස මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.